හොඳයි. අපිට මාර්ගය ගැන කියන්න බලන්න. දැන් දවල් කියලා දුන්නා වගේ මේ දැන් අර බුදුහාමුදුරන්ට බොජ්ජංග ධර්ම දේශනා කළා වගේ මේ මාර්ගය සාමාන්‍ය කියන්න බලන්න මට. සයන්ස් කියපු විදිහට මම ඉතින් කියන්න තමයි කියන්නේ. සයන්ස් කියපු විදිහට කියන්න තමයි. එහෙම කියන්නේ නැහැ. ඔයාලට ආංගික විදිහට. කියන්නේ හදා වටන් ගන්න වෙන කියන්නේ. අධ්‍යාත්මික කියන ස්වභාවයක්වත් නැතුව බාහිර කියන ස්වභාවයක්වත් නැතුව කුමන හෝ තැනකින් ස්පර්ශයක් කියන්නේ යම් දැනීමක් සකස් වෙනවා නම් අන්න ඉතින්ට සිහිය පුරුදු කරන්න පුළුවන් නම් දැන් එතකොට ඔයා කියනවා මේ අධ්‍යාත්මික පැත්තට යන්නේ නැතුව බාහිර පැත්තටත් යන්නේ නැතුව සිහිය පිරවන්න පුළුවන් යම් දෙයක ඒක තමයි ඉතින් කරන්න කියලා. ඒකෝද මට ප්‍රායෝගික බුද්ධියට මට එන්න ඕන. අධ්‍යාත්මික මොකද්ද? බාහිර මොකද්ද? එතකොට ඔයා කරන භාවනාව මොකද්ද? ඒ භාවනාව අධ්‍යාත්මික බාහිර වශයෙන් මට පෙන්වන්න ඕන. පෙන්නලා ඒ භාවනා කරන එක අධ්‍යාත්මික බාහිරට අයිති නැති බව මට පෙන්නලා මෙන්න මධ්‍යම ප්‍රතිපදාව මෙවැනි ස්වභාවයක් තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ඒ ප්‍රතිවාදයක තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාවට පැමිණීම එයා සතු ධර්මයක්. ඒක අපිට දෙන්න බෑ. අපි කියනකොට යාට වැටහිනවා ඒක තේරුම් අරගෙන එතනින් කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. ප්‍රශ්න ගොඩක් අහම බය වෙනවා. يعني සක්මන වගේ ගත්තොත් අපි සාමාන්‍යයෙන් සක්මනේදී කොහොමත් මාර්ගයක් කියන එක නම් يعني පුරුදු වෙන කෙනෙකුට එහෙම කියනවා මාර්ගය. ඒ කියන්නේ අර කොහොමත් හම්බෙන්නේ එක්ක පොළවේ තද ගතියක් නැත්නම් කකුලේ තද ගතියක් හම්බෙන්නේ. එයා උත්සාහවත් වෙලා මේ දෙකටම අයිති නැති තැන ඒ කියන්නේ පොළවටත් නැහැ කියලා කකුලටත් නැහැ කියලා යම් මොකක් හරි ස්වභාවයකට හිත පිහිට වන්න උත්සාහවත් වෙනවා නම් යාට ඒ කියන්නේ යම් දැනීමක් සකස් වෙවි පොළොවටත් නැති කකුලටත් නැති තැන. ඒතර පොළොවටත් නැති කකුලටත් නැති දේ කුමක්ද? ඒකත් ඒ ස්වභාවයත් සිත තමයි. ඉතින් ඒක සිත කිව්වට හරි අපේ සිත කිව්වම පොඩ ළමයට පුබාසෝ චිත්තයක් තියෙනවානේ. ඒකට චිත්තයක් පනවන බුදුහාමුදුරුවෝ. එතකොට එන සිතුවිලි නැහැ නේද? නේද? එයාගේ ස්වභාවික සිතේ ස්වභාවය මට්ටම කියලා දෙනවා. එච්චරයි. සාමාන්‍ය පංච උපාස්කන්ධයක් හටගන්නේ මොන වගේ අවස්ථාවකද? පංච උපාදානස්කන්ධය එක්කෝ ඒ කියන්නේ කියපු දෙයටම උදාහරණයක් ගත්තොත් එක්කෝ ඔය කියන්නේ පොළොව පෑගෙනවා කියලා ගන්නවා. අසෝ පොළොව පෑගෙනවා කියන එකේදී ඒක ඒ චේතනා ගැන ඔය කතා කරනවා. එහෙනම් කියන්නේ මට පොළොව පෑගෙනවා මම පොළොව උඩ ඇවිදිනවා කියලා ගන්නවා. නැත්නම් මම අකුල් දෙකෙන් ඇවිදිනවා කියලා ගන්නවා. එතෙන්දී ඔය උපාදාන අවස්ථාවේ එතකොට ඒ අරබයා මට රිදෙනවා හරි අපයි හරි කියලා ගත්තොත් ඒක උපාදානය ඔව් බාහිර අන්තයට හෝ ආධ්‍යාත්මික අන්තයකට හෝ සාපේක්ෂව තමයි පංච උපාස්කන්ධය හටගන්නේ නේ.
එහෙම ඒ අන්ත නැත්තම් පංච උපාස්කන්ධයක් හටගන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය අධ්‍යාත්මිකව බාහිර කියන අන්ත දෙකකින් අපිට යමක් හම්බ වෙනවා. ඒකට කියනවා පංච උපාස්කන්ධ. ඉතින් එතින්දි තමයි අපිට පංච උපාස්කන්ධ කියන්නේ ස්කන්ධ පහරඹය ප්‍රපංච එදින තණ්හාමානටි එදින. ඒක තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. යම් මේකින් අධ්‍යාත්මිකයි බාහිරයි කියන දෙයකට වැටෙන්නේ නැතුව අපිට හම්බ වෙනවා නම් යමක් එතන තියෙනවා ස්කන්ධ කියලා. නේද? ස්කන්ධ පංචකය. ඉතින් මේ ස්කන්ධ තමයි පවතින්නේ. මෙතෙන්දී අපිට ගන්න පුළුවන් බුදුරණාහි වෙනම පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධ දුකයි කියලා බුදුරණාහි පනවන්නේ. මධ්‍යම ප්‍රතිපදාවට සාපේක්ෂව හම්බෙන ධර්මයක්. තේරෙනවද? යම් අන්තිකට දෘෂ්ටියකට සාපේක්ෂව හම්බෙන යම් උපාදානස්කන්ධයක් තියෙනවා නම් අන්තිකට දෘෂ්ටිය සාපේක්ෂව හම්බෙන උපාදානස්කන්ධයක් තියෙනවා නම් ඒක අන්ත දෘෂ්ටි තියෙන නිසා කවදාකවත් ඒ උපාදානස්කන්ධයෙන් අපිට මිදීමක් වෙන්නේ නැහැ. ඒකෝ මේ පංච උපාදානස්කන්ධයේ අන්ත දෘෂ්ටි නැත්නම් දැක ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒක සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වම අන්ත නැති දෘෂ්ටි නැති තැනකින් පංච උපාදානස්කන්ධය දැක ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එතකොට මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාවලට තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංචයේ දීම නිසා නේද? පංච උපාදානස්කන්ධය හට ගන්නවා. එතකොට මේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධ දුකයි කියලා බුදුරණවහන්සේ පෙන්වන ඒ ධර්මතාවය තුළ අපිට අන්තරත් දෘෂ්ටි නැත්නම් මේ පංච උපාදානස්කන්ධය මොන ගහලා අපි රූපය ඇත්ත බලනවා, වේදනාව ඇත්ත බලනවා, සංඥාව ඇත්ත බලනවා, සංකාරය ඇත්ත බලනවා, විඥානේ ඇත්ත බලනවා. ඒතර මේවා ඇත්ත බලනකොට අපිට මෙන්න මේ ප්‍රපංච ධර්ම දුර වෙනවා. තණ්හා, මාන, දිට්ඨි කියන ප්‍රපංච දුර වෙනවා. එතකොට මෙන්න මේ අන්ත නැති දෘෂ්ටි නැත්නම්කින් යම් කෙනෙක් පංච උපාදානස්කන්ධය දකිනවා නම් එතෙන්ට කියනවා අවිද්‍යා භූමිය දකිනවා කියලා. තේරුණා? යම් කෙනෙක් අන්ත දෘෂ්ටි වලින් පංච උපාදානස්කන්ධය දකිනවා නම් ඒකට කියනවා මෝහ අන්ධකාර කියලා. මේ ලෝකේ පවතින මෝහ අන්ධකාරයෙන් තැනින්මයි. එතකොට බුදු කෙනෙක් කියලා මෝහ අන්ධකාරයෙන් අපු මුදවලා අපිට කියලා දෙනවා පංච උපාදානස්කන්ධ දුක දකින හැටි. අන්න පංච උපාදානස්කන්ධ දුක අපිට හම්බ වෙනවා අන්ත නැති දෘෂ්ටි නැති තැනකින්. ඉතින් විදෙන්දී අපි ගත්තොත් අන්තයකට සාපේක්ෂව බාහිර අන්තයට ආධ්‍යාත්මික අන්තයට හරි අපිට හම්බ වෙනවා යමක් ඒක පංච උපාදානස්කන්ධය අපිට හම්බ වෙන මෝහ අන්ධකාරයෙන් යුතු භූමියයි. තේරුණා? එතනත් රාග දේශ මොහ ඇති වෙනවා තණ්හා මාන දිට්ඨි ප්‍රපංචය දරා. බාහිර අන්තයට ආйти නැතුව ආධ්‍යාත්මික අන්තයටත් ආйти නැතුව හම්බ වෙනවා යම් පංච උපාදානස්කන්ධය. හොඳද? එතනදී මේ අපිට හම්බ වෙනවා මේ තණ්හා මාන දිට්ඨි පංච උපාදානස්කන්ධය උන ගැහෙනවා. ඒ තණ්හා මාන දිට්ඨි දුරු කරන්න නම් අන්ත නැති දෘෂ්ටි නැති තැනකින් අපි ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න වෙනවා. ඒකට අපි කියනවා දැන් අපි අවසත් කතා කළා ඔයා මගේ කකුල සංഭാෂණය කරනකොට මගේ කකුල ඔයාට හම්බුණා නම් සංഭാෂණය කරන්න ඒක බාහිර අන්තයක් ඔයාට. ඒකට අනුව ඔයාට කකුලක් හම්බුණා බාහිර අන්තකේ නේද?
දැන් මේකෙන් ඔයා ඒ කකුල සංഭാෂණය කරන වගේ අතින්න අධ්‍යාත්මික අන්තිකත් ඔයා ඉන්නවා. දැන් ඔයා වැටලා තියෙනවා අන්ත සහිත පංච උපාදානස්කන්ධයට. මේ පංච උපාදානස්කන්ධය දෘෂ්ටි සහගත වෙන්නේ ඔයාට රූපේ හම්බෙලා තියෙන ඝන වශයෙන්. ඒ නිසායි ඔයා දෘෂ්ටි සහගත වෙලා තියෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය අන්ත සහිත දෘෂ්ටි සහිතව. ඒ කියන්නේ අන්තයකට අනුවත් හම්බෙලා තියෙනවා වගේ අතත් හම්බෙලා තියෙනවා. නේද? එතකොට මගේ කකුලත් ඔයාට හම්බෙලා තියෙනවා. ඒක මිරිකනකොට මුදුමුලක් ගතියකුත් හම්බ වෙනවා. පඨවි ගතියේ ලහුතා මුත්තා ලක්ෂණයක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වල. එතන පඨවි ගතියේ මුදුමුලක් ස්වභාවය තමයි හම්බෙලා තියෙනවාට. ඉතින් මේකත් එක්ක ඔයාට මේ පංච උපාදානස්කන්ධයක් ඔන්න හටගත්තා. දැන් එතකොට ඔයා මේක නුවණින් බලනවා නේද? නුවණින් බලනකොට දැන් ඔන්න තේරුණානේ පංච උපාදානස්කන්ධය අපිට බාහිර වශයෙන් හෝ අධ්‍යාත්මික වශයෙන් හම්බ වෙනවා නම් එතෙන්දී මොහ අන්ධකාරයෙන් යුක්තයි. අවිද්‍යාව හම්බෙලත් නැහැ. ඒ කියන්නේ මේ රූපේ ඝන වශයෙන් හම්බෙලා අපිට. හම්බෙච්ච නිසා ඒ ස්පර්ශය හේතු කරන වේදනා සංඥා සංකාර පහළ තනමන් දිටියදලා. කවදාක නිවන් දකින්න බෑ අපිට. මේ ඇතකින් දෘෂ්ටියෙන් පනවනවා මේක. මේ ඒකත් එක්ක මේ අන්ත නැති දෘෂ්ටි නැති පංච උපාදානස්කන්ධයක් ගැන අපි මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔයා කකුල කියලා හිතනවා. නේද? ඔයා හිතන දෙයක් මිසක ඔයාගේ අතට හම්බෙන දෙකක් නෙවෙයි. නේද? අතට හම්බෙන්නේ තද ගතිය. මනසට හම්බෙන කකුල කියන ධර්මතාවය. ඇහැට හම්බෙන වර්ණ රූපය. හැබැයි ඇහැට හම්බෙන තරත් කකුල නැහැ. අතට හම්බෙන තරත් කකුල නැහැ. දැන් එතකොට ඇහැට හම්බ වෙන තැන අතට හම්බ වෙන තැන මනසෙන් හම්බ වෙන තැන ඇහැට වර්ණය අතට තද ගතිය මනසෙන් හිතනවා කකුල කියලා නේද? ඇහැ දන්නේ නැහැ කකුලක් බව. ඇහැට හම්බෙන්නේ නැහැ. තද ගතියට කකුල හම්බෙන්නේ නැහැ නේද? එතකොට මනසට තමයි කකුල හම්බලා තියෙන්නේ. මනසට කකුල හම්බුණාට මනස දැකලා නැහැ නේද? එතකොට මනසට කකුල හම්බුණාට මනසට කකුල හම්බුණාට අතින් අල්ලපු තැනට හම්බෙලා නැහැ නේද? එහෙනම් මේ මනසට කකුල කියලා හම්බෙන එක ඇහැට හම්බෙලත් නැහැ අතට හම්බෙලත් නැහැ. අත කියන්නේ කාය විඥානේ, අත කියන්නේ චක්කු විඥානේ. වර්ණයට හම්බෙලත් නැහැ කකුල. තදගතියට කාය විඥානයට හම්බෙලත් නැහැ කකුල. නේද? ඒ දෙකටම හම්බෙලා නැහැ. කකුල කියන්නේ කකුල කවදාකවත් මනසට හම්බෙන්නේ නැහැ. ලෝකයේ තුල තියෙන කකුල කවදාකවත් මනසට හම්බෙන්නේ නැහැ. මේකයි ඇත්ත. දැන් මම මේ කරන්නේ බාහිර සහ අධ්‍යාත්මික නේද? පංච උපාදානස්කන්ධයේ රූපේ ගැන අපි බලන්නේ. අපි ඉතින් මේ දැන් මේ අධ්‍යාත්මික වූ පංච උපාදානස්කන්ධය කියන්නේ ඝන වශයෙන් හම්බ වෙනවා. අධ්‍යාත්මික වූ පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ මේ රූප අවස්ථාව තුළ මේ ඇහැට පේන කකුලක් තියෙනවා. අතට හවු වෙන කකුලක් තියෙනවා.
මනුෂ්‍යට හම්බෙන කකුලකුත් තියෙනවා. තේරුණා? දැන් මේ කකුල මේ ආයතන තුනටම හම්බෙලා. තේරුණා? ඉතින් මේකත් එක්ක මේ ආයතන තුනටම කකුල හම්බෙච්ච නිසා ඒක බාහිර වූ අන්තයකට සහ අධ්‍යාත්මික කියන අන්තයකට යනවා. හොඳයි. දැන් එනම් මේ පංච උපාදානස්කන්ධය අපිට ඝන වශයෙන් හම්බ වෙනකොට, ඇහැටත් පේනකොට, අතටත් හවු වෙනකොට, මනසටත් හම්බ වෙනකොට අපිට පංච උපාදානස්කන්ධය බාහිර වශයෙන් හම්බ වෙනවා, අධ්‍යාත්මික වශයෙන් හම්බ වෙනවා. දැන් එතකොට අතරත් හම්බෙලා ඇහැටත් පේන මනසටත් පේන මේකට කියනවා මොහ අන්ධකාරයෙන් යුතු භූමිය කියලා. මේ පංච උපාදානස්කන්ධය හම්බ වීම. පංච උපාදානස්කන්ධය පිළිසින් දකින්න නම් අන්ත නැති දෘෂ්ටි නැතිකින් දකින්න. දෘෂ්ටිය තමයි ඝන වශයෙන් හම්බ වීම. ඇහැට හම්බ වෙන එක, අතට හවු වෙන එක, මනසට හම්බ වෙන එක. ඒක තමයි දෘෂ්ටිය. අන්තය තමයි ඇහැට හම්බෙන්නේ බාහිරින්, අතට හම්බෙන්නේ බාහිරින් නේද? මනසට හම්බෙන්නේ බාහිරින්. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අපිට හම්බ වෙනවා මේ වගේ බාහිර අන්තයකින්. කියන්නේ ඔයාගේ කකුල, මගේ කකුල හම්බ වෙනවා නේද? එහෙනම් මේ කකුල කියන එක මේව හම්බ වෙනවා. දැන් ඉතින් ඔයා අපි මේ විදිහට මේ මෝහ අන්ධකාරයෙන් යුතු මේ භූමිය අපි පතු කර ගන්න ඕන. මතු කරගෙන මේකට කියනවා මෝහ අන්ධකාරය කියලා. මේ අවිද්‍යාව භූමිය නෙවෙයි. තේරුණා? ඝන වශයෙන් ඕලාරික වශයෙන් හම්බ වෙනවා. මේකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. මෙන්න මේ හමු වීමට කියනවා සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඇහැට පේනවා, අතට හවු වෙනවා, මනසටත් හම්බ වෙනවා. එතකොට ඒක බාහිර අන්තකින් තමයි හම්බ වෙන්නේ. තේරුණා? බාහිර අන්තකින් මේක හම්බ වෙනවා. ඔයාලට කකුලක් තියෙනවා, ඔයාගේ කකුලත් හම්බ වෙන්න පුළුවන්. අධ්‍යාත්මික අන්තේ. ඉතින් බාහිර අන්තකින් හම්බ වෙනවා, කකුලක් හම්බ වෙන නිසා කියනවා මේ පංච උපාදානස්කන්ධයේ මොහ සහගතයි මේක. අපිට මතක මේකට කියනවා ප්‍රත්‍යඥ ලෝකේ කියලා. තේරුණාද? ඉතින් මෙන්න මේක වුණාට පස්සේ අපිට බුදු කෙනෙක් ඇවිල්ලා මේ ස්වභාවයෙන් යුතුව අපි අන්ත දෘෂ්ටි සහිතව පරිහරණය කරන මේ කකුල, අත, පය, මේ රූපය, මේ පංච උපාදානස්කන්ධය රූපේ පැත්තෙන් අපි කතා කළේ නේද? එතනින් පස්සේ බුදු කෙනෙක් පෙන්නනවා ඇහැට හම්බෙලා තියෙන වර්ණ රූපය, අතට හම්බෙලා තියෙන තද ගතිය, පොට්ටබ ධර්ම වලින් තද ගතිය. ඒක කාය විඥානය. මේක චක්කු විඥානය. මනසෙන් හිතුව බව තමයි හම්බෙලා තියෙන්නේ. ඒක නිසා අපිට ජීවිත කාලේ මොනාරි හම්බ වුණොත් ඇහැට කකුල කියන අදහස නැත්තම් කවදාකවත් කකුලක් පේන්න නැහැ. අතට කකුලක් හම්බෙලා නැහැ. වර්ණය හම්බෙලත් නැහැ. තද ගතිය හඳුනන්නේ නැහැ. ඒවයි පඤ්ඤාප්තිය අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවයත් එක්ක බලන්න අපේ මේ පංච උපාදානස්කන්ධ දුක දකින්න අන්තරති දෘෂ්ටි නැත්නම්කි. තේරුණාද? කොහොමද අපි මේක දකින්නේ? දැන් අපි සක්කාය දෘෂ්ටිය පෙන්නවා. දැන් මම පෙන්වන්නේ සක්කාය දෘෂ්ටි සමුදය. හොඳද? සක්කාය දෘෂ්ටි සමුදය පෙන්වනවා. සමුදය කියන්නේ සක්කාය දෘෂ්ටිය හට ගැනීමට හේතුව තමයි පෙන්වන්නේ. ඉතින් මේක අවිද්‍යාව භූමියයි. හොඳද? ඉතින් මේකත් එක්ක අපි බැලුවොත් දැන් මෝහ අන්ධකාරය තමයි සක්කාය දෘෂ්ටි තියෙන්නේ. සක්කාය දෘෂ්ටි සමුදය තියෙන්නේ අවිද්‍යාව සහගත භූමියයි. අපි බලනවා මෙහෙම දැන් ඔයා මගේ කකුල දවල් මසාජ් කළා.
ඒ මසාජ් කරනකොට ඔයාට අතටත් වුණා, ඇහැටත් පෙවුණා, මනසටත් හම්බුණා. ඒක තමයි සක්කාය දෘෂ්ටි කියන්නේ. මොහ අන්ධකාර භූමිය. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ එතරම් තියෙනවා සක්කාය දෘෂ්ටි සමුදය. නේද? සමුදය තමයි ඇහැට හම්බෙලා, ඇහැට කකුල හම්බෙලා නැහැ. හොඳද? ඇහැට කකුල හම්බෙලත් නැහැ. නෑ අතන මේ සක්කාය දෘෂ්ටිය තියෙනවා. හොඳද? එසලා මොහ අන්ධකාරේ සක්කාය දෘෂ්ටි තියෙනවා. එතන සක්කාය දෘෂ්ටි සමුදයක් තියෙනවා. මම ඒක අපව පෙන්නන්නම් කියන්නම්. හොඳද? සක්කාය දෘෂ්ටි කියන්නේ අපිට ඇහැට පේනවා. අපිට කකුලක් පේනවා. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. හොඳද? ඇහැට කකුලක් පේනවා කියනක අතට කකුලක් හවු වෙනවා කියන්නේ සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටි සමුදය, සක්කාය දෘෂ්ටි හට ගැනීමට හේතුව හොඳද? ඇහැට වර්ණ රූප, අතට තද ගතිය, මනසෙන් කකුල කියලා හිතන බව. මේ කාරණා තුන එකතු වෙනකොට සක්කාය දෘෂ්ටි සමුදය වෙනවා. සක්කාය දෘෂ්ටි සමුදයයි මේ. හොඳද? ඇහැට වර්ණ රූපේ හම්බුනේ නැත්නම් ඒත් කකුල හම්බ වෙන්නේ නැහැ. නේද? අතට තද ගතිය හම්බුනේ නැත්නම් ඒත් කකුල හම්බ වෙන්නේ නැහැ. මනසෙන් කකුල කියලා හිතන්නේ නැත්නම් ඒත් කකුල හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට කකුලක් පේනවා, අතට හවු වෙනවා. හොඳද? කියන දේ අතට හවු වෙන්නේ මේ ඇහැට පේන්නේ. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. මොහ අන්ධකාරය. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ මේ ඇහැට කකුලක් පේන්නේ. මෙන්න මේ න්‍යාය නිසා. ඇහැට වර්ණ රූපය, අතට තද ගතිය, මනසෙන් කකුල කියලා හිතන බව. මේක තමයි සක්කාය දෘෂ්ටි සමුදය. මේ තුන්දෙනාගේ එකතුව නිසා තමයි අපිට කකුලක් එළිය හම්බ වෙන්නේ. තේරුණාද? කකුල හම්බ වෙනවා කියන්නේ මේ තුන්දෙනාගේ එකතුව. එහෙනම් මේ තුන්දෙනාගේ එකතුව කියන මොහ අන්ධකාරයේ අපිට එළියෙන් කකුලක් පේනවා, නේද? අතට හවු වෙනවා, ඇහැට පේනවා, ඒ වගේම මනසිනුත් හිතනවා. මනසටත් හම්බ වෙලා. එහෙනම් මේකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. සක්කාය දෘෂ්ටි සමුදය මම මේ ආවෝ කියන්නේ තෝරගන්න. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ ඒක හට ගැනීමට හේතුව. අපිට කකුලක් එළියෙන් හම්බ වෙන එක සක්කාය දෘෂ්ටියයි. ඒ කකුලක් හම්බ වෙන්නේ යම් හේතු තුනක් නිසායි. හරිද? දැන් කකුල පේන එක, කකුල අතට හවු වෙන එක, ඒක මොකද්ද? හරියට කිරිතේකින් මේ අමුද්‍රව්‍ය ටිකකින් කිරිතේක හම්බ වෙනවා වගේ. එතෙන් තමයි ගලපන්න ඕනේ. අර මං ඊයේ කිව්වා අපේ මෑණියන් වහන්සේට යකඩ වැට ගහනවනේ. ගහලා දැල එව්වහම වැටක් හැදිලා. ඉවෙන. එතකොට වැට තමයි ඵලය. ඒ කියන්නේ කකුල කියන එක. කිරිතේක තමයි කකුල කියන තැන. එතකොට අර බට ටික පාසුපේ බට ටික තමයි මේ සමුදය. වැට හම්බ වෙන්නේ අර ටික මේ වෙනකොට. ඒක තමයි සමුදය. හොඳද? දැන් දුක තමයි වැට වගේ පේන එක. ඒක දුක. එතකොට වැට හැදිලා තියෙන්නේ බට ටිකනේ. ඒකද දුක සමුදය. වැට හැදීමට හේතුව බට ටික පැස්සීමයි. ඒක තමයි සමුදය. දැන් ඔන්න දුකයි දුක සමුදය ඒ විදිහට තේරුණානේ උපමාවට අනුව. කිරිතේකේ අමුද්‍රව්‍ය කිරිතේක කියලා හම්බ වෙන එක අපිට හම්බ වෙනවනම් ඒක තමයි දුක. ඒක තමයි
සමුදය. කිරිතේක හම්බ වෙනවා නම් ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය. වැටක් වගේ පේනවා නම් ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි සමුදය තමයි වැටට සාපේක්ෂව බට ටික පාස්සන එක. බට ටික තමයි සක්කාය දෘෂ්ටි සමුදය. ඒ බට ටික ඒ විදිහට සකස් වුනේ නැත්නම් වැට හම්බ වෙන්නේ අපිට. සක්කාය දෘෂ්ටිය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සක්කාය දෘෂ්ටි සමුදයට සාපේක්ෂව සක්කාය දෘෂ්ටිය හම්බ වෙන අපිට. සමුදයක් නොයදුනොත් සක්කාය දෘෂ්ටිය දෙන්නේ නැහැ. තේරුණාද? අමුද්‍රව්‍ය ටික එකතු වුණොත් විතරයි අපිට කිරිතේක හම්බ වෙන්නේ. කිරිතේක කියන්නේ සක්කාය දෘෂ්ටිය. කියන්නේ මොහ අන්ධකාරය. හොඳද? මෙන්න මේ මෝහන්ධකාර ලෝකේ හටගන්නේ හොඳද? මෙන්න මේ අමුද්‍රව්‍ය හතර එකතු වීමෙන්. බඩ ටික එකතු වීමෙන් තමයි වැට හම්බෙන්නේ. නේද? වැට මෝහන්ධකාරයයි මෙන්න මේ මෝහන්ධකාරය හටගන්නේ අවිද්‍යා භූමියක් නිසා. අවිද්‍යා භූමිය කියන්නේ අර බට වලින් ගහපු වැට. බට ටික තමයි අවිද්‍යාන්තකාරය. ඒව තමයි හේතු ටික. තේරුණාද? ඒ හේතු ටික නිසායි වැටක් අපිට පේන්නේ. වැට කියන්නේ සක්කාය දෘෂ්ටිය හේතු ටික හම්බ වීම. ඒක සමුදේනේ. හේතු නිසානේ වැට හදගන්නේ. හේතු ටික හම්බ වීම සක්කාය දෘෂ්ටි සමුදයයි. කිරිතේක උපමා දෙකක් මම කියනවා හොඳද? දෙකක් අවශ්‍යත් නැහැ නේ. වැට ගැන කිව්වහම හොඳටම ප්‍රමාණවත්. නේද? කවන්නේ. එතකොට මේ ඒ වගේ හොඳද? ඒ වගේ මේ උපමාව මම වැටෙන් පෙන්නුවා සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක. හොඳද? ඒ වගේම සක්කාය දෘෂ්ටි සමුදයත් වැටෙන් පෙන්නුවා. නේද? එහෙනම් මම නැවත වරක් කියනවා සක්කාය දෘෂ්ටි කියන්නේ වැට කියලා පේන එක. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. හරියට ඔයාට මගේ කකුල හම්බුණා වගේ. ඔයාට මගේ කකුලක් පේනවා. මේක තමයි සක්කාය දෘෂ්ටිය. හොඳද? එතකොට මේ කකුල හම්බුනේ කොහොමද? අර වැට පේන එක තමයි කකුල හම්බුණා කියන එක. එතකොට වැටක් හම්බ වුනේ අර විදිහට බට ටිකක් තියෙන නිසා. අන්නේ බට ටික තමයි ඒ සකස් වෙච්ච බට ටික තමයි සමුදය. අන්න සමුදයට සාපේක්ෂව අපිට සක්කාය දෘෂ්ටියක් හම්බ වෙලා. දැන් සක්කාය දෘෂ්ටි සමුදය තේරෙනවද? උපමාවෙන් තේරෙනවා. නේද? ඔන්න උපමාවෙන් මම දුක පෙන්නුවා, දුක සමුදය පෙන්නුවා. තේරුණාද? දැන් එතකොට පංච උපාදාන ස්කන්ධය අපිට හම්බුණා. නේද? ඒ පංච උපාදාන ස්කන්ධය අපිට හම්බ වෙන්නේ මෝහාන්තකාරී සාපේක්ෂව. ඒක අන්ත සහිතයි, දෘෂ්ටි සහිතයි. දැන් මගේ මේ කකුල ඔයාට හම්බුණා නම් හරියට වැටපෙවුනා වගේ. නේද? කකුල. ඒකට කියන මෝහාන්තකාරය. ඒකට කියනවා අන්ත සහිත, දෘෂ්ටි සහිත. ඇත්ත කියන දෘෂ්ටියෙන් පනවනවනේ. කකුලක් තියනවා කියලා. වැටක් තියනවා කියලා පනවනවනේ. නේද? ඒ වැටක් තියනවා කියලා පනවන තැනම තියෙනවා මෝහසහගත පංච උපාදානස්කන්ධය. ඒක සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටි සමුදයේදී අපිට හම්බ වෙනවා වැටේ මේ බට ටික. නේද? ඒ බට ටික තමයි හේතු. ඒ බට ටික නිසායි අපිට වැටක් හම්බ වෙන්නේ. අන්නේ හේතු නිසායි මේක සක්කාය දෘෂ්ටි සමුදය. සමුදයට සාපේක්ෂවයි මේ සක්කාය දෘෂ්ටිය හම්බ වෙන්නේ. සක්කාය දෘෂ්ටිය කියන්නේ ඵලය. සක්කාය දෘෂ්ටි සමුදය තමයි ඒක නිර්මාණය කරන බව. එයා නිර්මාණය කරන එක. තේරුණා? ඉතින් මෙන්න මේ වගේ අපි මේ සක්කාය දෘෂ්ටියයි සක්කාය දෘෂ්ටි සමුදයයි තෝරගන්න උපමාවින් ඉස්සෙල්ලා. යකඩ වැට ගැන ගත්තත් ඔහොම තමයි.
වැටක් හම්බ වෙනවා සක්කාය දෘෂ්ටියක් ඒක. අපි උපමාකරයෙන් පෙන්නුවාට. දැන් මේක තමාතුලින් ලියා ගන්න එපා. ඒකයි උපමා පෙන්නන්නේ. එහෙනම් අර මේ බඩ ටික තමයි සකස් වෙච්ච බඩ ටික තමයි සක්කාය දෘෂ්ටි සමුදය. දැන් ඔන්න දුකයි දුක්ඛ සමුදය කතා කළා. තේරුණාද? පංච උපාදාන ස්කන්ධය ගැන කතා කළා. පංච උපාදාන ස්කන්ධය ගැන තමයි වැට හම්බ වෙන එක. පංචමස්කන්ධයක් හටගන්නේ මෙන්න මේ අපි පොවන්න නැතුව අපි තුලට එමු. හොඳද? ඔයාට මගේ මේ කකුලක් හම්බ වෙනවා නම් හොඳද? කකුලක් පේනවා නම් කකුලක් අතට අහු වෙනවා නම් කකුලක් ගැන ඔයා හිතනවා නම් හොඳද? මේක තමයි සක්කාය දෘෂ්ටිය. ඇත කියන දෘෂ්ටියෙන් පනවනවා. ඒවා අධ්‍යාත්මික බාහිර වශයෙන් පනවනවා. අතීත අනාගත වශයෙන් පනව ගන්නවා. මේ සක්කාය දෘෂ්ටියයි. මේක තියෙන්නේ මෝහ අන්ධකාර භූමියයි. මේකට කියනවා මෝහ අන්ධකාර භූමිය. එන වැට වගේ පේන එක මෝහ අන්ධකාර භූමියයි. සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ මේ බටවලින්නේ මේ හේතු. අන්න අවිද්‍යා සාගත භූමිය කියන්නේ අර බට ටික සකස් වීම. අවිද්‍යා සාගත භූමියේ හේතුඵල ධම් තියෙනවා. තේරුණාද? අන්න අර හේතු ටික තමයි. කියන්නේ සමුදය අයිති වෙන්නේ අවිද්‍යා සහගත භූමියටයි. තේරුණාද? අවිද්‍යා සහගත භූමියටයි. නේ පංච උපාදානස්කන්ධයක් ඔයාලට හම්බ වෙනවා. හොඳද? ඒ පංච උපාස්කන්ධය ඒ පේන වැට පංච උපාස්කන්ධයයි. ඔයාට ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඔයාගේ ඇහැට වැට පේනවා කියන තැනදී පංච උපාස්කන්ධයක් තියෙන එක මෝහ අන්ධකාරයයි. ඒක මෝහ අන්ධකාරයක් කියන්නේ ඔයාට වැට කියලා පේන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා පහක් හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? ඒ ධර්මතා පහ හම්බෙන්නේ නැති නිසායි මෝහ අන්ධකාරය කියන්නේ. තේරුණාද? එහෙනම් වැට කියලා පේන තැන තියෙන්නේ මෙන්න මේ මෝහ අන්ධකාරය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔයාට වැටක් හම්බ වෙනවා. වැටට ඔයා තණ්හා කරනවා. තණ්හාමාන දිට්ඨිය ඇති වෙලා. හොඳද? මේකට කියනවා මෝහ අන්ධකාරය කියලා. මේ තැනින් කවදාකවත් නිවන් දකින්න බෑ. මොකද හේතු ටික හම්බ වෙලා නැහැ. ඔන්න දුක. සංකිට්ඨේන පංචමස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා ඔන්න දුක. මේ දුක එළ මෝහ අන්ධකාර සාපේක්ෂව පවතින දුක. බෝසතන් වහන්සේ දැක්ක දුක. ඔය කියන්නේ. ඔයාට මගේ කකුල පෙවුන අතට හවුන දුක. කකුලක් හවුනා නම් අතට අර වැටහුණා වගේ. අන්න පංච උපාස්කන්ධය කියන අවස්ථාවත් ඒකමයි. ඔයාට කකුලක් ඇහැට පේනවා නම් අතට හවු වෙනවා නම් ඒක තමයි පංච උපාස්කන්ධ ප්‍රපංචය දෙනවා. තණ්හාමාන දිට්ඨි. අන්න මෝහ අන්ධකාරය තනයි. ඇත කියන දෘෂ්ටියෙන් පනවන ඔයා. නේද? ඔයා සියලු අන්ත දෘෂ්ටි ටික තියෙන මෝහ අන්ධකාරය තුලයි. මේ මෝහ අන්ධකාරයට සාපේක්ෂව ඔන්න අපි ටික මෙච්චර කියන්නේ මේක තෝරගන්න. තේරුණාද? මේකත් එක්ක ඊට පස්සේ දුක්ඛ සමුදය කියන්නේ සක්කාය දෘෂ්ටිය ගැන මම කිව්වා. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අර බඩ ටික. ඒ බඩ ටික තමයි හේතුව. හේතුව නිසායි වැට ඵලය. තේරුණාද? වැට තමයි ඵලය. එතකොට මගේ කකුල තමයි මෝහ අන්ධකාරය. ඔයා ඉන්නේ මගේ කකුල හම්බ වෙනවා නම් ඔයා ඉන්නේ මෝහ අන්ධකාරයේ. ඔයා අවිද්‍යාව දකින්නේ නැහැ. තේරුණාද? ඔයාට වැටක් හම්බ වෙනවා නම් ඔයා ඉන්නේ මෝහ අන්ධකාරයේ. හැබැයි වැට හට ගැනීමට හේතු මේ බට ටික නේද කියලා දැක්කොත් අන්න හේතුඵල දාම. අන්න අවිද්‍යාව භූමිය. ඔයාට මගේ කකුල හම්බ වෙනවා නම් ඒක සක්කාය දෘෂ්ටියයි. හොඳද? ඒක මෝහ අන්ධකාරයයි. ඒක මෝහ අන්ධකාරයේදී වාට හම්බෙන පංච උපාදාන ස්කන්ධයයි. තේරුණාද? එතකොට පංච උපාදාන ස්කන්ධයයි ඒ අවස්ථාව පංච උපාදාන ස්කන්ධ සමුදය කියන්නේ. ඔයා දකිනවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ දැන් පේන මේ පැදුර කියනවනම් පැදුර
කියන්නේ පැදුර කියලා හම්බ වෙනවා නම් ඒක පංච උපාදානස්කන්ධ දුක ඒක මෝහ අන්තකාරයයි. ඒක තමයි දුක. හොඳද? මේක දුක්ඛ සමුදයක් වෙන්නේ. ඔයා සමුදය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ නිසයි මේක හටගෙන තියෙන්නේ. අන්න ස්කන්ධ පහ වෙන වෙනම දැකීම දුක්ඛ සමුදයයි. ස්කන්ධ පහ වෙන වෙනම දකින්න නැතුව තනි පැදුරක් හම්බ වීම දුකයි. වැට හම්බ වීම දුක. ඒකේ බට ටික හම්බ වීම වෙන වෙනම දුක්ඛ සමුදය. තේරුණාද? මගේ කකුල හම්බ වීම ඔයාට දුක. සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි සමුදය. දුක්ඛ සමුදය කියලා කියන්නේ හොඳද? දුක්ඛ සමුදය කියලා කියන්නේ මගේ කකුල සාපේක්ෂව දැන් මාතෘ උපමාවෙන් කිව්වනේ බඩට කියලා. අපි ඔයාගේ ඇහැට හම්බ වෙන වර්ණ රූපය. දුක්ඛ සමුදය මේකයි. ඇහැට පෙනුනනේ කකුල නේද? ඇත්තටම ඔයා ඒක තමයි මෝහ අන්ධකාරය කියන්නේ. ඇහැට කකුල පෙවුන එක. දැන් අපි ගන්නවා මෙන්න මේ දුක්ඛ සමුදය කියන්නේ ඇහැට පේන වර්ණ රූපය. හොඳද? ඇහැට පේන වර්ණ රූපය අතට හම්බ වෙන්නේ තද ගතිය නේද? මනසට හම්බ වෙන්නේ කකුල. හොඳද? මේ දුක්ඛ සමුදයයි. මේක සමුදයක් කියන්නේ මේ හේතු තුන නිසායි කකුල පේනවා තියෙන්නේ. කකුල පෙනිච්ච එක සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ මේ හේතු තුනටයි. ඔයාගේ ආයතන තුනටයි. සක්කාය දෘෂ්ටි සමුදය. මේ වර්ණ රූපයයි තද ගතියයි කකුල කියලා හිතන බවයි කියන මේ හේතු තුන නිසායි ඔයාට සක්කාය දෘෂ්ටි ඇති උනේ. ඒ කියන්නේ පැදුරක් පෙවුනේ, පුටුවක් පෙවුනේ, මගේ කකුල දැක්කේ. සක්කාය දෘෂ්ටි හටගත්තා කියන්නේ ඒකටයි. සක්කාය දෘෂ්ටිය කියන භූමිය ඇවිල්ලා මෝහ අන්ධකාරයයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අවිද්‍යා භූමියයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අවිද්‍යා භූමියයි. හොඳද? මේක චතුරාර්ය සත්‍යයට මේ ගැලපෙන්නේ. හොඳද? ඔක අපි තව පැත්තකින් ගන්න පුළුවන්. පැදුර පේන එක ආස්ව. මෙන්න මේ වර්ණ රූපයයි තද ගතියයි පැදුර කියලා හිතන බවයි. ඔයාට වෙන වෙනම හම්බුනොත් ආස්ව සමුදයයි. තේරුණාද? ආස්ව තියෙන මොහ අන්ධකාරය. ආස්ව සමුදය කියන්නේ හේතුඵල ධම. ඒක තමයි අවිද්‍යා සහගත භූමිය. මේ චතුරාර්යයට ගලපන්න. මම මෙහෙම කියන්නේ ඔයගලන්ට ඕන තැනකින් මේක ගලප ගන්න පුළුවන් දක්ෂණ. හොඳද? ඉතින් මට දවසින් දවස උන බණ කියන්න පුළුවන්. අද සක්කාය දෘෂ්ටිය ගැන කියනවා. හෙට ආස්ව ගැන කතා කරනවා. තව දවසක චතුරාර්යත් කතා කරනවා. ওই විදිහට බුදුහාමුදුරු විවිධාකාරයෙන් බණ කියලා තියෙනවා. මම මේ ඔක්කොම ගැටි කරලා තමයි දෙන්නේ. හිතන්න දක්ෂ වෙන්න. දැන් එතකොට සක්කාය දෘෂ්ටිය ගැන කිව්වා. සක්කාය දෘෂ්ටි සමුදය පෙන්වනවා මම ඔයාලට. එන නැවත වරක් කියනවා. මගේ කකුල පේන එක සක්කාය දෘෂ්ටිය. කකුල පේනවා කියන අනිත් ඔක්කොටම ඔයා ගලප ගන්න ඕන. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ ඇහැට හම්බෙලා තියෙන වර්ණය, අතට හම්බෙලා තියෙන තද ගතිය, ඔයා ඒ වස්තුවට සාපේක්ෂව හිතුව පඤ්ඤාප්තිය. දැන් මේකට අනුව ගත්තොත් කකුල කියලා හිතන බව. නේද? දැන් එතකොට මෙන්න සක්කාය දෘෂ්ටි සමුදය. හොඳද? සක්කාය දෘෂ්ටිය හට ගැනීමට හේතුව. සක්කාය දෘෂ්ටි කියන්නේ මොහ අන්ධකාරයෙන් යුතු ලෝකය නේද? පංච උපාදානස්කන්ධය නේද? ඒ පංච උපාදානස්කන්ධය වෙන වෙනම දැකීමෙන් දැකීම ඒ කියන්නේ පංචමස්කන්ධය කියන අවස්ථාව කියන්නේ අපිට කකුල පේන එක, පැදුරක් හම්බ වෙන එක, ඉර පේන එක, හඳ පේන එක, අහස පේන එක, පොළොව පේන එක. මේක සක්කාය දෘෂ්ටිය. හොඳද? මේක ආස්ව. මේක දුක්ඛ සත්‍යය. හොඳද? මේ විදිහට දකින්න ඕන. ඕන සැතකින් ඕන එකක් ගලප ගන්නට. හොඳද? මේක වැට කියලා කියපු එක. හොඳද? දැන් එතකොට මේ ඇහැ
කනනාසය දිවසයිත මෝහන්තකාරයෙන් ඇහැ මේ අපි ධර්මතාවයෙන් ඇහත් මෙන්න මේ අතට හවු වෙන දේත් ඇහැට පේන දේත් අතට හවු වෙන දේත් මනසෙන් හිතන දේත් මේ තුනම සක්කාය දෘෂ්ටියට යනවා. මෝහ අන්ධකාරයෙන් යුක්තයි දැන්. ආශ්‍රව සහිත වෙලා මේ තුනම. ඇයි ඇහැට කකුලක් පේනවා. ඇහැට පැදුර පේනවා. අතට පැදුර හවු වෙනවා. මෙන්න මේ න්‍යායත් එක්ක සක්කාය දෘෂ්ටිය හඳුනා ගන්න හොඳට ආශ්‍රව හඳුනා ගන්නට හොඳට මේ ඔක්කොම තියෙන මෝහ අන්ධකාර භූමිය කියන එක හඳුනා ගන්න. ආශ්‍රව සමුදය, සක්කාය දෘෂ්ටි සමුදය, දුක්ඛ සමුදය කියලා කියන්නේ මම කැටි කරලා කියන්නේ මේ අම්දිසම කියන්න ඕනේ නැහනේ. මේ තුනම අරන් කියන්නේ එකම දේ කතා කරන්නේ. මෙහෙම කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධ සමුදය. පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව. පංච උපාදානස්කන්ධය කියන්නේ වස්තුව පේන තැන. පංච උපාදාන සමුදය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා වෙනම දැකීම. මේක තමයි සමුදය. හොඳද? එතකොට මගේ කකුල පේන එක අන සක්කාය දෘෂ්ටිය, ආශ්‍රව ධර්මය, මෝහ අන්ධකාර භූමිය. මේ කකුල හට ඔයාට හම්බ වෙන්න හේතු වෙලා තියෙන්නේ. කකුලක් එහෙම පෙනුනේ, අතට හවුනේ. ඇහැට වර්ණ රූපය හම්බෙච්ච නිසා, කයට තද ගතිය හම්බෙච්ච නිසා, මනසෙන් කකුල කියලා හිතපු නිසා. මේ හේතු නිසායි මේ හේතුන්ට කියනවා සමුදය කියලා. පටිසම්පාදයේ තියෙනවා හේතුඵල ඵල හේතු සංදිය. තේරුණාද? මෙන්න මේ හේතු තුනයි සමුදය. මේකට කියනවා සක්කාය දෘෂ්ටි සමුදය කියලා. මේකට කියනවා ආශ්‍රව සමුදය කියලා. මේකට කියනවා මේ කාරණා තුනට කියනවා දුක්ඛ සමුදය කියලා. මේකට ඔයගොල්ලෝ ගලප ගන්න දක්ෂ වෙන්න. මේකට කියනවා පංච උපාදානස්කන්ධ සමුදය. මේ පංච උපාදානස්කන්ධය, පංච උපාදාන සමුදයයි, පංච උපාදානස්කන්ධ නිරෝධයයි, මාර්ගයයි. මේ හැම තැනටම ගැලපෙනවා. මුළු පටිසම්පාදයටම ගැලපෙනවා. හොඳයි. දැන් එහෙනම් අපි ආශ්‍රව ගැන කියලා දුන්නා. ආශ්‍රව සමුදයත් කියලා දුන්නා. තේරුණා? කකුලට සාපේක්ෂව ඕන තැනකට ගලපන්න. හැම තැනටම ගැලපෙනවා. එකම න්‍යායයි තියෙන්නේ. එකම මාර්ගයයි තියෙන්නේ. එකම චතුරාර්ය සත්‍යයයි තියෙන්නේ. හොඳද? මෙන්න මේ එහෙනම් කකුල පේනවා නම්, ඇහැට පේනවා නම්, අතට හවු වෙනවා නම්, මනසට හවු වෙනවා නම් සක්කාය දෘෂ්ටියයි. මේ සක්කාය දෘෂ්ටිය හට ගැනීමට හේතුව හොඳද? සක්කාය දෘෂ්ටි සමුදය යනු කුමක්ද? ඇහැට වර්ණ රූපය, අතට තද ගතිය, මනසෙන් හිතන බව. කියන මනෝ විඤ්ඤාණයට හම්බෙන එක වෙනයි, කාය විඤ්ඤාණයට හම්බෙන එක වෙනයි, චක්කු විඤ්ඤාණයට හම්බෙන එකයි. කාය විඤ්ඤාණයට තද ගතිය, චක්කු විඤ්ඤාණයට වර්ණ රූපය, මනෝ විඤ්ඤාණයට පඤ්ඤප්තිය. මේ කාරණා තුන තමයි සක්කාය සමුදය. තේරුණාද? දැන් ඔන්න අපි සක්කාය දෘෂ්ටි සමුදයක් කතා කළා. දැන් ඔයාට මගේ කකුල හම්බ වුණා. සක්කාය දෘෂ්ටියක මෝහ අන්ධකාරය. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අවිද්‍යා සහගත භූමියයි. අන්න අවිද්‍යාව හම්බුණා ඔයාට. ඔයාට සක්කාය දෘෂ්ටියේ මෝහ අන්ධකාරයේ සමුදය හම්බුණා. තේරුණාද? සමුදය හම්බුණා. අන්න දැන් ඔයා දැන් මෝහ අන්ධකාරයට යන්නේ නැහැ. සමුදය හම්බෙච්ච නිසා. ඇයි මෝහ අන්ධකාරයට යන්නේ නැත්තේ ඔයා? ඔයා මෝහ අන්ධකාරයෙන් මිදෙනවා මෙන්න මේ විදිහට ඔයා බැලුවාම. සක්කාය දෘෂ්ටියක් දැනගත්ත සක්කාය දෘෂ්ටි සමුදයක් දැනගෙන සමුදේ දිහා බලනවා දැන් අපි. සමුදේ දිහා බලන්නේ කොහොමද? ඇහැට පේන තැන තියෙන වර්ණයක්. කවදාකවත් කකුල හම්බෙලා නැහැ ඇහැට. අතට හම්බෙන්නේ තද ගතිය. කවදාකවත් කකුල හම්බෙලා නැහැ. මනසෙන් විතර තියෙන්නේ කකුල කියලා. නේද? කවදාකවත් මනසට හම්බෙලත් නැහැ කකුල. තේරුණාද? මෙන්න මේ විදිහට බලනකොට අතට හවුවෙලා ඇහැට හවුවෙලත් නැහැ කකුල. අතට හවුවෙලත් නැහැ කකුල. මනසට හම්බෙලත් නැහැ කකුල කියලා නුවණින් අවබෝධ කරනවා.
නුවණින් දකිනවා. දකිනකොට අන්න සක්කාය දෘෂ්ටිය සක්කාය සමුදය දෙකම නිරෝධ වෙනවා. ඒ දෙකම නිරෝධ වීමට කියනවා දුක්ඛ නිරෝධයක් කියලා. මේක දකින්නේ ආර්යයන් වහන්සේ කෙනෙක්. තේරුණා? මේක දකින්නේ ආර්යයන් වහන්සේ කෙනෙක්. බන් චතුරාර්ය සත්‍ය එළියේ ඉඳන් ලියාගෙන යනවා. නේද? ඔයාට ඔයාගේ ආයතනයන්ට අතින් අල්ලපු තැනත් කකුලක් හම්බෙලා නැහැ. නේද? එතකොට ඔයාට අතින් අල්ලපු තැනත් හම්බෙලා නැහැ. ඔයාට ඇසට හම්බෙච්ච තැන හම්බෙලත් නැහැ. මනසෙන් හිතපු තැනත් හම්බෙලා නැති බව දකිනකොට නේද? අන්න ඔයාට දුක්ඛ නිරෝධයක් එනවා. තේරුණා? දැන් මම ඔයාට කියලා දුන්නා මෝහාන්තකාරයෙන් යුතු භූමිය. සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අවිද්‍යා සහගත භූමිය. තේරුණාද? සක්කාය දෘෂ්ටි නිරෝධය කියන්නේ තේරුණාද? නිරෝධය කියන්නේ අවිද්‍යා සහගත භූමියෙන් මිදීම. මේක සක්කාය දෘෂ්ටි නිරෝධය. සක්කාය දෘෂ්ටි නිරෝධය වෙන්නේ හේතුඵල ධම මනාව දැකීම. හේතුඵල ධමේ ඇත්ත දැකීමයි වෙන්න ඕන. සක්කාය දෘෂ්ටි නිරෝධය. සක්කාය දෘෂ්ටි නිරෝධ කරන මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන මේ කාරණාව සම්මා දිට්ඨියෙන් යුක්තයි. මේ කාරණාව සම්මා දිට්ඨියෙන් යුක්තයි. මොකද ඔයා සක්කාය දෘෂ්ටියක් දකිනවා. සක්කාය දෘෂ්ටි සමුදයක් දකිනවා. සක්කාය දෘෂ්ටි නිරෝධයක් දකිනවා. එහෙම මෙන්න මේ කාරණාව මනාව මේ කාරණා තුන යම් කෙනෙක් නුවණින් දකිනවා නම් මේකමයි සම්මා දිට්ඨිය. මෙන්න මාර්ගඥානය උපදිනවා. දැන් මම මෙහෙම කියනකොට ඔයාට මාර්ගඥානෙ පහළ වෙන්න ඕන. මං සක්කාය දෘෂ්ටිය පෙන්නලා මෝහ අන්ධකාර භූමිය පෙන්නලා මං හේතුඵල ධම භූමිය පෙන්වුවා. සක්කාය දෘෂ්ටි සමුදය පැත්ත. දුක්ඛ සමුදය. තේරුණා? මම පෙන්වුවා. හේතුඵල ධම පෙන්වුවා. එතකොට කකුලක් පේන තැනයි ඒ කකුලක් පේන්නේ නේද? ඇහැට කනට නාසයට ඇහැටයි කයටයි මනසටයි තමයි මේ කකුල හම්බ වෙන්නේ. නේද? මේ කකුල හම්බ වෙන්නේ මේ ආයතන තුනට නම්. හොඳද? මේ ආයතන තුනේ ආයතනට නම් හම්බ වෙන්නේ මෝහ අන්ධකාරයයි. දැන් අපේ මේ ආයතන මෝහ අන්ධකාරයෙන් යුක්තයි. කකුලක් පේනවා. මේ මෝහ අන්ධකාරය දුරලා අපි අවිද්‍යා සහගත භූමියට එනවා. අවිද්‍යා සහගත භූමිය කියන්නේ සක්කාය දෘෂ්ටි සමුදයයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ කකුල හම් වෙලා නැහැ. හැබැයි කකුල හටගන්නට කකුල මෝහ අන්ධකාරයෙන් යුතු ලෝකයේ හටගන්නට හේතු වුණු හේතු ටික තියෙනවා. නේද? හේතු ටික නිසායි හම් වෙන්නේ. මම ඊයේ කියපු දේ සාපේක්ෂව කියන්නම්. මේ ආහාර හතර නිසායි මම කියලා කෙනෙක් හම්බෙලා තියෙන්නේ. මම කියලා කෙනා හම්බෙච්ච එක තමයි සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි සමුදය තමයි ආහාර හතර. සක්කාය දෘෂ්ටි සමුදය තමයි ආහාර හතර. හැබැයි මේ මම කියන කෙනා හොඳද? මම කියන කෙනා කවදාකවත් කබලින්කාකාර ආහාරයට හම්බෙලා නැහැ. පස්ස ආහාරයට හම්බෙලා නැහැ. මනෝසංචේතන ආහාරයට හම්බෙලා නැහැ. විඥාන ආහාරයට හම්බෙලත් නැහැ. අන්න හම්බෙලා නැති බව දකිනකොට අන්න සක්කාය සමුදය නිරෝධ වෙනවා. සක්කාය සමුදය නිරෝධ වෙනකොට සක්කාය දෘෂ්ටිය තියෙන්න බෑනේ. අන්නයට සක්කාය දෘෂ්ටිය මිදුණා. තේරුණාද? මෙන්න මේ වගේ මානසිකාරයක් අපි නුවණින් කරනවා නම් නිතර වඩනවා නම් මේක තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා
කියන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මේ උපදින්නේ. ආහාර හතරට අනුව ටික කිව්වේ එතනත් යම් ගැටලුවක් තියෙනවා නම් ඒකත් ලියා ගන්න ඕගලන්ට. දක්ෂ වෙලා නුවණින්. තේරුණා? ඉතින් මෙන්න මේ වගේ මේ ආහාරයයි මේ ආහාර සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියලා දකින්න මේ හැම තැනම තියෙන අපිට චතුරාර්ය සත්‍යමයි. එහෙනම් අද ඔයා වගේ කකුල සංഭാෂණය කළා කකුල් දෙක ඒ සංഭാෂණය කරනකොට පෙනිච්ච කකුල මෝහ අන්ධකාරයෙන් යුක්තයි. මම කියලා කෙනා හම්බෙන එක මෝහ අන්ධකාරයෙන් යුක්තයි. ආහාර හතර හේතුඵල න්‍යාය සමුදයයි නේද? මම කියලා හම්බෙන දැන් සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ මේ ආහාර හතරයි. ආහාර හතරෙන් කවදාකවත් කෙනෙක් නිර්මාණය කළත් නැහැ. කෙනෙක් හදලත් නැහැ. සත්‍ය පුද්ගලෙක්. මේ හේතු නිසා හටගෙන තියෙනවා. හේතු කියන්නේ සමුදය. මේ හේතු නිසා මේ මම කියන කෙනා හැදුනේ. එතකොට හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. මම කියන කෙනා නැති වෙලා යනවා. මෙන්න මේ විදියට අපි දැක්කොත් ඵලය මේ හේතු නැති වෙනකොට හේතු නැති වෙනවා කියන්නේ මොකද්ද? කවදාකවත් මම කියන කෙනා හේතුන්ට හම්බෙලා නැහැ. හේතු වලටත් හම්බෙලා නැහැ. කියලා නුවණින් දකිනකොට අන්න හේතු නිරෝධයක් වෙනවා. හේතු නිරෝධ වෙනකොට ඵලය නිරෝධයි. මම කියන කෙනා සාමුලේ නැති වෙලා යනවා. අන්න ඒ වගේ එතනත් මොනවාරි ගැටලුවක් තියෙනවා මේ විදිහටම निराකරණය කරගන්න. දැන් මම කියලා දුන්නා මම කියන කෙනා සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ ආහාර හතරයි. ආහාර හතරේ ඇත්ත බලනවා අපි නේද? ආහාර හතර හම්බ වෙනවා කියන්නේ හේතුඵල ධර්ම කරන අවිද්‍යා භූමියයි. හොඳද? මම කියන කෙනා හම්බ වෙනවා කියන්නේ මෝහ අන්ධකාරයයි. ආහාර හතරේ හේතුඵල න්‍යාය දකින්නකොට තේරුණාද? දකින්නකොට අන්න සමුද නිරෝධ වෙනවා. මේ විදිහට බලන එක මාර්ගයෙන් වැඩෙනවා. තේරුණාද? ඉතින් මේකමයි වෙන්න ඕන. මේ චතුර කොහෙන් ආවත් මොන න්‍යායෙන් ආවත් මොන පර්යායෙන් ආවත් මේ චතුරාර්ය සත්‍ය මේ විදියමයි. මේක වෙනස් කරන්න බෑ කාටවත්. තේරුණාද? මම පර්යායවල කීයක් දැන් ගොතුවද මෙතනට? ගණනාවක් ගෙතුවා. තේරුණාද? මං කියන්නේ වැටුණා නේද? මං කාරණා කීපයක් පෙන්වන්නේ ඕගලන්ට හැම තැනක්ම ශක්තිමත් කරගන්නයි. එන ඕන න්‍යායකින් ඕගලන්ට පුළුවන් මේ ගැටේ ලියා ගන්නට. ඒකයි මම ගැට ගන්නාවක් වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයයි, මේ පංච උපාදානස්කන්ධේ සමුදයයි, මේ පංච උපාදානස්කන්ධ නිරෝධයයි. මේ පංච උපාදානස්කන්ධේ සාමුලින් නිරෝධ කරන මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨි කියන්නේ මේ නුවණමයි. මේ චතුරාර්ය සත්‍ය නුවණ මේ විදිහට බලන එකමයි. නිරෝධයට බලන එකමයි. මේකමයි මාර්ග සත්‍යය. තේරුණා? ඉතින් මෙන්න මේ විදිහට මගේ කකුල හම්බුණා නම් සක්කාය දෘෂ්ටියයි. කකුල හම්බුනේ වර්ණ රූපයක්, තදගතියක්, පඤ්ඤාක්තියක් මනසේ පරගත්ත කන්නත මේ ආයතන තුන නිසායි කකුලක් පෙවුනේ. අන සක්කාය දෘෂ්ටි මේ සක්කාය දෘෂ්ටි සමුදය. ඇත්ත වශයෙන්ම කකුල වර්ණයට හම්බෙලත් නැහැ. කකුල තදගතියට හම්බෙලත් නැහැ. නේද? කකුල කියන පඤ්ඤාප්තියට කකුල හම්බෙලා නැහැ. කියලා නෝනෙන් දකිනවා. අන්න දකිනකොට මේ සක්කාය දෘෂ්ටි නිරෝධයක් සිදු වෙනවා. මේ හේතු නිරෝධ වෙනකොට මේ එකකටවත් හම්බෙලා නැති බව නුවණින් දකිනකොට හොඳද? හේතු තුන නිසානේ හටගත්තේ. අන්න කකුලයි කියන්නේ දුකයි දුක සමුදය දකිනවා. නේද? සක්කාය දෘෂ්ටි සමුදය දකිනවා. හැබැයි හේතු තුනට හම්බෙලා නැති බව දකිනකොට සක්කාය දෘෂ්ටි හේතුව නිරෝධ වෙනකොට කකුල හම්බෙයිද? කකුල හම්බෙලා නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න හේතු නිරෝධ වෙනකොට ඵලය නිරෝධයි. මේ විදිහේ චතුරාර්ය සත්‍යයට ගලපන්න ඕන. තේරුණාද? ඉතින් මේ විදිහට දැක්කම මේකමයි සම්මා දිට්ඨි
නුවණ. මේ විදිහටම තව බලන්න. මේ විදිහටම ඇත්ත බලන්න. තේරුණාද? මේ විදිහට ඇත්ත බලන්න මොකද්ද කරන්න ඕන? ඊට පස්සේ බලනවා මේව හම්බෙලා නැති බව මෙහෙම නුවණින් මෙනෙහි කළා. ඇත්ත වශයෙන්ම මේ මොකද්ද තියෙන්නේ? අපිට පඤ්ඤප්තිය කියන්නේ අපේ චේතනාවක් නේද? තදගතිය කියන්නේ චේතනාවක්. එතකොට වර්ණය කියන්නේ චේතනාවක් වයි. අන්නේ චේතනාවේ මනහ සිහියෙන් සතියෙන් යුතුව අපි වාසය කරනකොට මේ චේතනාව නිස්සාර දෙයක් කියලා අපි දකිනවා. මේ චේතනාව ඇත්තටම මායාවක්. මේ චේතනාව ඇත්තටම මිරුවක්. මේ චේතනාව කෙසෙල් කඳක් කියලා දකිනවා. මෙහෙම දකිනකොට එයාට මේ චේතනාවේ මේක දැකලා සාමුලින්ම මේකෙන් මිදෙනවා. නිස්සාරත්වය එයාට ගොඩනගෙනවා. මම මේ කරුණු කීපයක් කිව්වා. ඒක හොඳට මතක තියාගන්න ඕන. මේ විදියට හොඳේ. මම එක න්‍යායකින් විතරක් මේ වෙලාවේ කියනවා. එක න්‍යාය පාවිච්චි කරන්න හොඳද? න්‍යාය ගණනාවක් කිව්වනේ. සමහරට කවලම් වෙන්න පුළුවන්නේ. ඒ නිසා එක න්‍යායකින් කොහෙන් ආවත් එකයි කියලා ඉස්සෙල්ලා පෙන්වුවේ. මේ දැන් මම කතා කරන්නේ එක න්‍යායකින් විතරක්. මේක දීර්ඝ කරන්නේ නැහැ මම. කකුල පේන එක මගේ කිව්වහම මුළු ලෝකෙම ඇහැට පේන රූප කියලා ගන්න ඕන. හොඳද? මගේ කකුල පේන එක ඇත්තටම මේ සක්කාය දෘෂ්ටියයි ඒක ඒක මෝහාන්තකාරීන් භූමියයි. කකුල කියන එක පේන්නේ මගේ ආයතන තුනේ කෘත්‍ය නිසායි. ඇහි වර්ණ රූපය අතර තද ගතිය මනසෙන් කකුල කියලා හිතන බව. මේ හේතු නිසායි කකුල හම්බෙන්නේ. නේද? මේ හේතු නිසා එහෙනම් මේ හේතු තුන තමයි මගේ ආයතන තුනේ වර්ණ රූපයයි තද ගතියයි ධම්ම රූපය කියන්නේ හිතෙන් පනෝප පඤ්ඤප්තියයි. මේ කාරණා තුන තමයි සක්කාය දෘෂ්ටි සමුදය. සමුදය කියන්නේ මේ කාරණා තුන නිසායි කකුලක් පේන්නේ. පේනවා කියන්නේ ඒක තමයි සක්කාය දෘෂ්ටිය. සමුදය කියන්නේ මේ හේතු තුනට. වර්ණ රූපයයි තද ගතියයි හිතන බවයි. හොඳද? එතකොට කකුල පේන තැන මොහ අන්ධකාරයයි. හොඳද? මේ හේතු න්‍යාය හේතුඵල න්‍යාය අවිද්‍යාවයි. ඒක අවිද්‍යා භූමියයි. දුක අයිති මොහ අන්ධකාරයට සමුදය අයිති හේතුඵල න්‍යාය දානට අවිද්‍යාවට. හොඳද? දැන් ඊළඟට බලනවා මෙන්න මේ කකුල වර්ණය තුල කකුලකුත් නැහැ. ඒකට හම්බෙලක් නැහැ. වර්ණය තුල කකුලක් නැහැ. ඒක තදගතිය තුල කකුලක් නැහැ. කකුල කියලා හිතන තැන කකුලකුත් නැහැ. එතකොට වර්ණයට තදගතිය හම්බෙලක් නැහැ. තදගතියට වර්ණය හම්බෙලක් නැහැ. එතකොට කකුල කියන චේතනාවට තදගතිය හම්බෙලක් නැහැ. කකුල කියන චේතනාවට වර්ණය හම්බෙලක් නැහැ. මේ කෙනෙකුට කෙනෙක් හම්බෙලා නැහැ. තේරුණාද? නැති බව දකිනකොට හොඳද? හේතුඵල ධහමෙන් මිදෙනවා. හේතුඵල ධහමෙන් මිදෙනවා. අන්න අපිට හම්බ වෙනවා මෙන්න මේ අවිද්‍යා භූමියෙන් එහා ගැලවෙනවා. අවිද්‍යා භූමියෙන් ගැලවෙනවා විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යා භූමියෙන් ගැලවෙනවා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධයක් දකිනවා. දුක්ඛ සමුදය නිරෝධය දකිනකොට මෙන්න මේ දුකෙන් එහා දුක හට ගන්න තියනවා. සක්කාය දෘෂ්ටිය කියන්නේ මොහ අන්ධකාරය. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අවිද්‍යා භූමිය. අවිද්‍යා භූමිය ඇත්ත දකිනකොට එයා මේ හේතුඵල ධහමෙන් ගැලවෙනවා. හේතුඵල ධහමෙන් එයා මිදෙනකොට හොඳද? හේතුඵල ධහමෙන් මිදෙනවා කියන්නේ හේතුඵල න්‍යායය ඇත්ත බලනවා.
වර්ණ රූපෙත් කකුලක් නැහැ. තද ගතියත් කකුලක් නැහැ. කකුල කියලා හිතන තැනත් කකුලක් නැහැ. මාංශයට කකුලක් හම්බෙලත් නැහැ. වර්ණ රූපෙට කකුලක් හම්බෙලත් නැහැ. එතකොට තද ගතියින් තැන කකුල හම්බෙලත් නැහැ. අන්න මෝහාන්ධකාරය නැති වුණා. අන්න අවිද්‍යා භූමිය දැක්කා. ඒ අවිද්‍යා භූමිය නුවණින් දැකලා දකින්නවා කියන්නේ අවිද්‍යා භූමිය මිදුණා. අවිද්‍යා භූමිය මිදුණා කියන්නේ දුක්ඛ නිරෝධයක් වුණා. දුක්ඛ සමුදය නිරෝධයක් වුණා. අන්න දුක්ඛ සමුදය නිරෝධ වෙනකොට දුක නැති වෙලා යනවා. මෙන්න මේ සක්කාය දෘෂ්ටි සමුදයෙන් ගැලවෙනකොට සක්කාය දෘෂ්ටි නැති වෙනවා. සක්කාය දෘෂ්ටි සමුදය නිරෝධ වෙනකොට නිරෝධා සත්‍යනේ. සක්කාය දෘෂ්ටිය සමුදය නිරෝධ වෙනකොට මෙන්න ඉබේමයි සක්කාය දෘෂ්ටියෙන් ගැලවෙන්නේ. තේරුණාද? මේ වුණා අන්න යාට මාර්ගය උපදිනවා. යාට මාර්ගය උපදිනවා. තේරුණාද? එහෙනම් දුක කියන්නේ ඇහැට පේන තැන නේද? දුක සමුදය කියන්නේ නුවණට හම්බ වෙන හේතුඵල ධම. මේ ආයතනයන්ගේ හේතුඵල ධම. මේකෙන් ගැලවීම දුක්ඛ නිරෝධයයි. තේරෙනවද? දැන් ඇහැට පේන ලෝකෙන් ගැලවුණා. ඇහැට පේන කකුලෙන් ගැලවුණා. ගැලවිලා මෙන්න දුක්ඛ නිරෝධයක් වුණා. එයා දැන් දකිනවා වර්ණය කියන්නේ චේතනාව. මෙන්න මේ වර්ණය කියන්නේ චේතනාවක්. ඊළඟට තදගතිය කියන්නේ චේතනාවක්. එතකොට කකුල කියන්නේ චේතනාව. එයා මෙන්න මෙතන සම්මාදිට්ඨි නෝනින් උතුව මනස චිත්තම් පඤ්ඤන්ත භාවයන් මනාව සිත ප්‍රඥාවෙන් දකිනවා. ඒක තමයි විද්‍යා භූමිය. එහෙනම් මම මෝහාන්තකාරී උතු භූමියක් දෙන්නවා. සක්කාය දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ අවිද්‍යාසහගත භූමිය. අවිද්‍යාසහගත භූමියෙන් මිදීම දුක්ඛ නිරෝධය වෙනකොට අන්න විද්‍යාව පහළ වෙනවා. අන්න චතුරාර්ය සත්‍ය ඥානය හම්බ වෙනවා නේද? අන්න විද්‍යාවස පහළ වෙලා හොඳද? එයා මනාව චිත්තම් පඤ්ඤන්ත භාවයන් සිත ප්‍රඥාවෙන් දකිනවා. අන්න එයා පහළ වෙන සිතේ මනහසීයෙන් යුතුව එයා වාසය කරනවා. අන්න සක්කාය දෘෂ්ටියත් හම්බෙලා සක්කාය දෘෂ්ටි සමුදයත් හම්බුණා. සක්කාය දෘෂ්ටි නිරෝධයත් හම්බුණා. සක්කාය දෘෂ්ටිය සහ මුලින් නිරෝධ කරන මාර්ගයත් හම්බුණා. තේරුණාද? මේ මාර්ග සත්‍යයේදී අන්න එයා දකිනවා දුක්ඛ ආර්ය සත්‍ය දකිනවා. තේරුණාද? ඒ ආර්ය සත්‍ය දකිනකොටම චේතනාව මනාව දකිනකොටම අතනින් කලේ දර්ශන පහතබ්බා. සක්කාය දෘෂ්ටියත් සක්කාය දෘෂ්ටි සමුදයත් නිරෝධයත් කියන තැන තියෙන දර්ශන පහතබ්බා. හොඳද? අන්න ඒ කියන්නේ ඒ ටික මේ වෙලාව චේතනාව වශයෙන් දකිනකොටම අන්න චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙනවා. උතුම් සෝතාපට්ටි ඵලයට එනවා. අයි සෝවාන් වෙන්නේ. සක්කාය දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි සමුදය දුරු කරනවා යා. නේද? සක්කාය දෘෂ්ටි සමුදය තමයි අනුසය. සක්කාය දෘෂ්ටිය තමයි සක්කාය දෘෂ්ටිය. ඒක සක්කාය දෘෂ්ටිය, මේක සක්කාය දෘෂ්ටි අනුසය. මේකෙන් ගැලවෙනවා නිරෝධය වෙනවත් එක්කම අනුසය දුරු වෙනවා මාර්ගය වැඩෙනවා. අන්න පළවෙනි සංයෝජන තුන දුරු කරපු කෙනාටයි මාර්ගය හම්බෙන්නේ. සෝවාන් වෙච්ච කෙනාට මාර්ගය හම්බෙන්නේ. විද්‍යාව පහළුණා කියන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනාටයි. මේකට කියනවා සෝවාන් ඵලය කියලා. අන්න සම්මාදිට්ඨිය නුවණ චතුරාර්ය සත්‍ය ඥානෙ පහළ වුණා. එහෙනම් මේ විද්‍යා මාර්ගය කවදාකවත් සක්කාය දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි සමුදය තියෙන තැනදී හම්බ වෙන්නේ නැහැ. සක්කාය දෘෂ්ටි නිරෝධ වීමෙන්මයි විද්‍යා මාර්ගය අපිට මුණ ගැහෙන්නේ. ඒ විද්‍යා මාර්ගය තමයි චේතනාව හම්බ වීම. අන්නේ චේතනාව හම්බෙච්ච තැනදී මේක මනා නුවණින් Taman ලියා ගන්න ඕනේ එළියේ ඉඳන්. බුද්ධියෙන් ලියන සෝවාන් වෙන්න. සෝවාන් වෙච්ච කෙනෙක් තමයි සිතේ සිහිය පිටවන්නේ. සෝවාන් නොවෙච්ච කෙනෙකුට සිතේ සිහිය පිටවන්න බෑ. ඒකයි ඕරම්බාගේ සංයෝජන දකින්න බෑ සක්කාය දෘෂ්ටි ඉන්න කෙනෙකුට. නේද? අර මහා මොකද?
මහා මාළුන්ක සූත්‍රය. නේද? මහා මාළුන්ක සූත්‍රය කියන්නේ කවදාකවත් ඕරම්බාගේ සංයෝජන දකින්න බෑ කෙනෙකුට මෙන්න මේ සක්කාය දෘෂ්ටි ඉන්නකම්. එයා මේ විදිහට කල්‍යාණ මිත්‍රකින් අසා දැනගන්න සක්කාය දෘෂ්ටිය මොකද්ද? සක්කාය දෘෂ්ටි සමුදය මොකද්ද? මේ අනුව නුවණින් එයා තුලින් බලනකොට සක්කාය දෘෂ්ටි නිරෝධ වෙනවා, අන්න මාර්ගය වැඩෙනවා. අන්න සෝතාපට්ටි මාර්ගයේ ඇවිල්ලා එතන සිය පාත්‍රන සෝවාන් ඵලයට යාට ලැබෙනවා. සම්මාදිට්ඨියට මාර්ගයේ ඉපදුනා. අන්න ඒ මාර්ගයේ ඉන්නකොට එයා මනාව මාර්ගයේ හැසිරුණාම උතුම් සෝතාපට්ටි ඵලයට වෙන මාර්ගයේ උපදිනකොට ඵලෙ උපදිනවා. ක්ෂණයකට කල්ගත වෙන්නේ නැහැ කියනවා. ආව. හොඳද? එහෙනම් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය මෙතෙන්දී හම්බෙන්න ඕන. එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නේ විද්‍යා භූමිය පහළ වුණා යාට. අන්න මගේ ධර්මය ආවෝද කළා කොණ්ඩඤ්ඤා. නේද? උදාහරණ ප්‍රතිඥා දෙනවා. නේද? ඉතින් මෙන්න මේකත් එක්ක අන්න දැන් අපි චිත්තම් පඤ්ඤන්ත භාවයන් මනාව සිත දකිනවා. මෙන්න මේ මාර්ගයේ පිටිච්ච කෙනෙකුට විතරයි රාග දේශ දෙක දුරු කරන්න පුළුවන්. මාර්ගයේ වැහිලා තියෙන්නම සක්කාය දෘෂ්ටි සහ සක්කාය දෘෂ්ටි සමුදය නොදන්නා කමින්මයි. නිරෝධයයි. මේ ධර්මතාව තුන නොදන්නා කෙනෙකුට කවදාකවත් මාර්ගය නැහැ. මේක නුවණින්ම ලියලා තමා තුළින් මේක ලියහා ගන්නවා. තමන්ගේ රූපේ පේන්නේ සක්කාය දෘෂ්ටියයි. අතට හවු වෙනවා නම් ඒක සක්කාය දෘෂ්ටියයි. මනසට දැනෙනවා තමන්ගේ රූපේ කියලා සක්කාය දෘෂ්ටියයි. අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිට්ඨති යා රූපේ නන්දී තදුපදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛාස සම්භවಂತಿ. මේ විදිහට මේ හට ගැනීම සිදු වෙන්නේ. තේරුණාද? දැන් යම් කෙනෙක් නාභිනන්දති නාභිවති නාජ්ජෝ සායතිට්ඨති යා රූපේ නන්දී නන්දී නිරෝධෝ උපාදාන නිරෝධා. දැන් තෘෂ්ණාව කියන එක තේරෙනවද කුමක්ද කියන එක? තෘෂ්ණාව කියන්නේ දුක්ඛ සමුදය. යම් දෙයක් යම් හේතුවකින් හට ගන්නවාද මේ හේතුඵල ධහමට තෘෂ්ණා නැමැති වඩුවා කියලා කියනවා. එහෙනම් තෘෂ්ණාව කියන්නේ මොකටද? හේතුඵල ධහමට. මේ හේතුඵල ධහමයි තෘෂ්ණා නැමැති වඩුවා. වෙන කවුරුවක්වත් නෙවෙයි. තෘෂ්ණාව අඳුරන්නේ නැහැ අපේ අය. තෘෂ්ණාව අඳුරන්න බෑ සක්කාය දෘෂ්ටි ඉන්න කෙනෙකුට. හේතුඵල ධර්මද හරියටම දන්නේ නැති කෙනෙකුට තෘෂ්ණාව හඳුනන්න බෑ. තෘෂ්ණාව තණ්හාව, ඇලීම. තේරුණාද? හරි. තෘෂ්ණාව කියන්නේ ඇලීම තමයි. තණ්හාව. නේද? එතකොට සිංහල වචනේ තණ්හාවනේ. තෘෂ්ණා කියන්නේ පාලි වචනේ. ඇලීම තමයි. එතකොට ඇලීම කියන්නේ මොකද්ද? මේ හේතු තුන නිසායි කකුල. වැටේ බට ටික නිසායි වැට පේන්නේ. තෘෂ්ණාව අල්ලගන්න ඕන විදියට. තේරුණාද? තෘෂ්ණාව දකින්න එක ලේසි නෑ, අමාරුයි. තෘෂ්ණා නිරෝධයෙන් තමයි මාර්ගය වැඩෙන්නේ. මේ තෘෂ්ණාවයි මේ තෘෂ්ණා සමුදයයි මේ තෘෂ්ණා නිරෝධයයි තෘෂ්ණා නිරෝධ කරන මාර්ගයයි. තේරුණාද? මේ විදිහට මේ හේතුඵල ධම දෙක ගන්න. ඒකයි වෙන්න ඕන. තෘෂ්ණාව කියලා දෙයක් දකින්නවානේ. තෘෂ්ණාව තමයි අපි මේ ලෝකේ දේවල් මම ඉස්සලා කිව්වේ සක්කාය දෘෂ්ටි කියලා. පැදුර පේනවා, මගේ කකුල පේනවා. මේක තමයි තෘෂ්ණාව. තෘෂ්ණා සමුදය මොකද්ද? හේතුඵල ධම. හේතුඵල ධම නිරෝධය තෘෂ්ණා නිරෝධය. අන්න තෘෂ්ණා නිරෝධ කරන මාර්ගය මොකද? සිත දැකීම. චිත්තම් පඤ්ඤන්ත භාවය. අන්න මනාව සිත දැක්කා. අන්න අසාපිකෝ බික්කු. අන්න කෙලෙස් තවන වෙරතු වාසය කරනවා. හැමතැනටම මේක ගැලපෙන්න ඕන. මුළු පටිච්චසමුප්පාදේ 12ටම ගලපන්න පුළුවන් වෙන්න ඕන. මේ න්‍යාය. එකම මාර්ගයයි තියෙන්නේ. මාර්ග දෙකක් නැහැ. අන්න
මාර්ග ඥානෙට ආපු කෙනා දකිනවා දුක්ඛාරිය සත්‍ය. මාර්ගයේ ඉපදුණු කෙනා දුක්ඛාරිය සත්‍ය හම්බෙන්නේ. තුන් සංයෝජනයේ මේ ආර්ය ධර්මය වහලා අවිද්‍යාව වහලා තුන් සංයෝජනයකින් සක්කාය දෘෂ්ටි සිලපත පරාමාස විචිකිච්ඡා මේ තුන් සංයෝජනෙම දුරු වෙනවා යාට. අන්න තෘෂ්ණාව දකින්න තෘෂ්ණාවති වඩුවව දකින්න. තෘෂ්ණාවති වඩුවා කියන්නේ අවිද්‍යා සහගත හේතුඵල න්‍යාය ධර්මය. මේකමයි තෘෂ්ණාව නැති වඩුවා. ඔයාගේ වර්ණ රූපයයි මේක තේරුම් ගන්න කියන්නේ ඔයාගේ ඇහැට හම්බෙන වර්ණ රූපයයි අතට හම්බෙන තදගතියයි හිතට හම්බෙන පඤ්ඤාප්තියයි තුන නිසා නෙමෙයි කකුල හම්බෙන්නේ. ඒකමයි. අර හේතු තුන නිසා නෙමෙයි අර ඵලය. අර හේතු තුනමයි තෘෂ්ණා නැමැති වඩුවා. කවුද දැන් මේකට බැඳෙන්නේ? බැඳෙන කෙනෙක් නැහැ. අර හේතු තුන නිසා හටගත්ත ඵලයක්. අන්නේ ඵලය අරඹය අපි රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් බැඳෙනවා. මං අර හිතන දේ කියලා කියන්නේ ගොඩාක් කැටි කළා. තේරුණාද? එතනින් අල්ලගන්න පුළුවන් වුණොත් හරි වාසනාවන්තයෙක් වල්ලා. මෙන්න මේ විදියට ඕගලන්ට දකින්න පුළුවන් නම් මේ ධර්මතාවයේ හේතුඵල ධම අවිද්‍යා භූමියෙන් ගැලවෙන්න. අවිද්‍යා භූමියෙන් ගැලවෙච්ච කෙනෙකුටයි විද්‍යාව පහළ වෙන්නේ. මේ අවිද්‍යා සමුදයයි. මේ අවිද්‍යා නිරෝධයයි මේ අවිද්‍යා නිරෝධ කරන මාර්ගයයි. සාමුලින්ම අවිද්‍යාවෙන් ගැලවෙන මාර්ගයයි. ඒ නිසා චේතනාව දැක ගන්න. දැකගෙන මනාව සිතේ සිහිය පීඩව ගන්න. අතාපින්නිකෝ බික්කු ඒ සිතේ මනස සිහියෙන් තු වාසය කරනවා නම් ඒ කෙලෙස් තවන වැරැතු වාසය කරන්න ඒ සිත හඳුනා ගැනීම දුක්ඛ ආර්ය සත්‍යයි. කකුල පේන්නේ බෝසතන් වහන්සේ සතර පේන්නේ දැක්ක තැනයි. කකුල පේන්නේ. ඒකට හේතුව මේ හේතු තුනක මේකයි. අවිද්‍යා භූමිය නිසායි මොහ අන්ධකාරයට වැටෙන්නේ. මහලෙක් ලෙඩෙක් මලකඳක් හම්බුනේ. බෝසතන් වහන්සේට. හැබැයි බෝසතන් වහන්සේට අවිද්‍යා සාගත භූමිය හම්බුන්නේ නැහැ ගෙදර ඉන්නකම්. තේරුණාද? ඒ නිසා මේ දුකට හේතුව හොයනවා. දුක නැති කරන දුකට හේතුව අවශ්‍ය වෙනවා. සතර පෙර නිමිති හම්බ වෙච්ච. තේරුණාද? ඒවා හම්බුනේ මේ හේතු නිසා. ආයතන නිසා. සමනලුවක් පේන්නේ. මගේ කකුල පෙවුනා වගේ. මහල්ලෙක් පේන්නේ, ලෙඩෙක් පේන්නේ, මලකඳක් පේන්නේ. ඒක දුක්ඛ සත්‍ය. මේ සමුදය සත්‍ය. අවිද්‍යා භූමිය. තේරුණාද? සමුදය සත්‍යයි. ඒක නිරෝධ වෙනවත් එක්කම මෙන්න මාර්ග සත්‍ය උපදිනවා. අන්නේ මාර්ග සත්‍යයට හම්බ වෙනවා චේතනාව. සිතවිලි හම්බ වෙනවා. සිතවිලි වල හේතුඵල න්‍යාය ධර්මය හම්බ වෙනවා. තේරුණාද? ඒ සිතවිලි අතන දුක්ඛ සමුදය වශයෙන් හම්බ වෙන ඇහැට වර්ණ රූප, අතට තද ගතිය නේද? එතනත් අන්ත දෘෂ්ටි සහිතයි. මෙන්න මේකත් එක්ක අපිට මේ දුක්ඛ සමුදය නිරෝධ වුණාට පස්සේ මාර්ග සත්‍ය උපදිනවා. අන්න යා මනාව සිත දකිනවා. අන්න යා දැන් දකිනවා රාග දෙවේෂ මොහ කොහෙද මුනි කියලා දකිනවා. දැකලා මනාව චිත්තම් පඤ්ඤන්ත භාවයෙන් චිත්ත මනාව ප්‍රඥාවෙන් දකිනවා. ඒක ලෝකෝත්තර ප්‍රඥාවයි. අන්න දුක දකිනවා. හොඳද? දුක දකින යා මනාව. දුක දැකලා එයා දුක දැකලා දුක නිරෝධයක් කරනවා. සිතේ ඇත්ත බලනවා. තේරුණාද? මෙන්න මනාව ඇත්ත බලනකොට මෙයාට මේක වැටහිලා මෙයා සාමුලින්ම මේ දුකෙන් මිදෙනවා. ඒක බලාගෙන යනකොට එයාට අනිමිත්තයි, අපිටිහිතයි, ශුන්‍යතයි. තේරුණාද? මේ තැන් වලට එයා වාසය කරනවා. සිතේ ඇත්ත බලන්න, එසන් දුක දකින්න, දුක්ඛ සමුදය දකින්න, නිරෝධය දකින්න මාර්ගය මතු කරගන්න. මේ මාර්ගයේදී තමයි දුක්ඛාරි සත්‍ය දකින්නේ. සමුදයාර සත්‍ය දකින්නේ. නිරෝධාර සත්‍ය දකින්නේ. මාර්ග සත්‍ය. මාර්ගාර සත්‍ය දකින්නේ. ආර්යුන්ට හම්බෙන්නේ.
මේ ධර්මතාවය දකිනවා. ඉතින් මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්ම මතු කරගන්න බලන්න. තේරුණාද? ඉතින් මේ විදිහට සක්කාය දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටි සමුදය, සක්කාය දෘෂ්ටි නිරෝධය, සාමුලින්ම සක්කාය දෘෂ්ටි නිරෝධ කරන මාර්ගය හම්බ වෙන්න ඕන. මේ කාරණාට මනාව සිතේ සිහිය පිහිටවගෙන මේක නුවණින් දකින්න බලන්න. සිත හම්බුණා කියන්නේ දුක පිළිසිඳ දැක්කා කියනවා. තේරුණාද? චිත්තයිසිකයන්ගේ හේතුඵල න්‍යාය හම්බ වෙනවා. ඔයාට ආයතන නිසා මුලින් මිදිලා. තේරුණාද? වර්ණ රූපේ හම්බ වෙනවා නම් ඇයට හම්බ වෙන වර්ණ රූපය මේ විදිහට මේ තුන් දෙනාගේ එකතු වෙනනම් හම්බ වෙන්නේ. ඒක අවිද්‍යා භූමියනේ. එතනින් නිරෝධය පනවන්න බෑ. එතනින් නිවන පනවන්න බෑ. ඔයාට විද්‍යාව පහළ වෙන්න ඕන. ඔයා අවිද්‍යා භූමියෙන් නොමිදුනොත් කවදාකවත් ඔයාට විද්‍යා භූමිය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මම මේ කියපු කතන්දරයට අනුව අවිද්‍යා භූමියෙන් මිදිලා විද්‍යා භූමිය මතු කරගන්න බලන්න. මතු කරගෙන මගේ දේශනාව අහලා ඇතිනේ. අන්න ඒවයි තියෙන විද්‍යා භූමිය. මනා සිහිය පිටවන්නේ එතන. මනා නුවණ යුතුව. තේරුණාද? අන්නේ සිත දකිනකොට එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය හම් වේවි. මනාව සිහි කරගෙන යනකොට මේ අවිද්‍යා භූමිය අනිත්‍යයි දුකයි අනාත්මයි. තේරුණාද? එතනක් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම. කකුල පේන තැන ඔයාට පැදුරම් පේන තැන පොළොව පේන තැන ඒ දුක පවතින තැන නිට්ටයයි සැපයි ආත්මයි. දුක කියන තැන මේ දුක සත්‍යයේදී නිට්ටයයි සැපයි ආත්මයි. ඒක මොහ අන්ධකාරයටයි තැන. අනිත්‍ය දුකයි අනාත්මයි මෙන්න මේ අවිද්‍යා භූමිය හේතුඵල න්‍යාය. අනිත්‍ය වෙන ධර්මයක්. මෙන්න මේ ඒ අනිත්‍ය වෙන විදිහට බලන්න ඕන. අනිත්‍ය දුක අනාත්මයි. ඒක දැක්ක කෙනා මෙන්න මේ විදිහට දුක්ඛ නිරෝධයක් වෙනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැකීමයි. දුක්ඛ නිරෝධයක් වෙනවා ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ අනිමිත්ත අපිට ශුන්‍යතෝ මාර්ගයයි. එතින්දී අනිමිත්තයි කියන්නේ කවදාකවත් කකුල ඇහැට කකුල පේන්නේ නැහැ. ඒ හේතු ඒ අවිද්‍යා භූමියෙන් මිදිලමයි විද්‍යා භූමියමයි ඉන්නේ. ඒ විද්‍යා භූමිය මනාව සිහියෙන් සතියෙන් වාසය කරන්න අවශ්‍ය දේ වේවි. හොයන්න එපා. හොයන්න යෑමදී මම කියලා කෙනා ඉන්නවා. මට නිවන් දකින්න බෑ. දුකයි දුක්ඛ සමුදයයි නිරෝධ නම් සක්කාය දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි සමුදයක් නැති වුණා නම් ඔයාට ආපහු මේ හොයන්න එකක් නැහැ. ඊටු ටික කරාවි මාර්ගයේ ඉපදුනාට පස්සේ මාර්ගයේ වැහිලා තියෙන දුකයි දුක්ඛ සමුදය. මේදී චතුරාර්ය සත්‍යයට අනුවට දකින්න පුළුවන් නම් මේ මධ්‍යම ප්‍රතිපදාව වුණ ගැහෙවි. හේතුඵල ධම. හොඳයි අපි තවත් දවසක චුට්ටක් කතා කරමු. ওই ටික ප්‍රමාණවත් අතට. සක්කාය දෘෂ්ටි සක්කාය දෘෂ්ටි සමුදය සක්කාය දෘෂ්ටි නිරෝධ කරන මාර්ගය. උපමාදියත් බලන්න කිරිතේක උපමාවත් බලන්න ওই කාරණාව තියෙනවා. වැටි උපමාවත් ගන්න. ওই කාරණාව තියෙනවා. හොඳයි තේරුණා. මොන හරි තියෙනවා. ওই සම්බන්ධව කියන මොනවා ප්‍රශ්නයක් තියෙනවා. ආන්න හෝ කියන්න හෝ උත්තර දෙන්න හෝ. ඒකලත් තියෙනවා ආපු එකේ. ඈ? ඔය විදිහට නුවණ වඩන්න. චතුරාර්ය සත්‍යයම ප්‍රකට වෙන විදිහට බලන්න. හේතුඵල ධම දිහා බලන්න. ඒකමයි වෙන්න ඕන. අපිට අවශ්‍ය දේ වේවි. ඒ නිසා කෙනෙක් හදාගෙන බලන්න යන්න එපා. ඔය විදිහට තේරුම් අරන් යන්නකෝ. නෝනින් සම්මන්ත්‍රණය කරන්නේ. නේද? දැන් කකුලේ තදගතිය තියෙන්නේ. දැන් කකුල පේනවා
කකුල දැක්කනේ මගේ. දැන් කකුල සංഭാෂණය කළානේ. අතට තවුන හැටත් පෙවුණානේ. මම ඒ ටිකක් කිව්වනේ. නේද? ඒක සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටියේ සමුදයත් මම පෙන්වන්නේ. වර්ණ රූපයේ මේ තදගතිය සහ හිතන බව සමුදයත් පෙන්වනවා. නේද? දැන් එතකොට ඒ සමුදය දකින්න සක්කාය දෘෂ්ටි දුර වෙනවනේ. නේද? ඒකත් දුර වෙනවා. ඇහැට පෙනිච්ච ඇහෙන් ගැලුණානේ. කකුල දැක ඇහැ නැහැ දැන්. ඇයි? කකුල හම්බෙලා නැහැනේ මේ ඇසට කන ඇසට කයට තදගතියට ඒවට නේද? හැබැයි තදගතිය වර්ණ රූපේ දැන් අපිට එතනින් හම්බ වෙනවනේ. දුක නිරෝධයක් වුණා. දැන් මේ හම්බ වෙන දේවල් ඔක්කොම මොනවාද? අපේ චේතනා නෙවෙයිද? චේතනාමයි. දැන් ඔයාලට තදගතියක් හම්බ වෙනවනේ. තදගතිය හම්බ වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්නේ. කකුල මිරිකනකොට කකුලේ තදගතියක් හම්බ වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අත් වශයෙන් කකුලේ අතට හවු වෙන කකුලද මේ තියෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ තදගතිය අතට හවු වෙන එකක්ද? ඇහැට පේන එකක්ද? මනසට හම්බ වෙන එකක්ද? මේ තුනටම හම්බෙන්නේ නැහැ. අතට නෙමෙයි තදගතිය හම්බ වෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තදගතිය හටගත්තා. ඒ සංකාරයේ චේතනාව හටගත්තා. නේද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ තදගතිය හම්බ වෙන්නේ. තේරුණා? එහෙනම් ඒ තදගතිය අතට හම්බ වෙන තදගතිය එතනම හටගෙන නිරුද්ධ වෙන්නේ නැත්නම් මේ මිරිකනකොට. එහෙනම් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් මේ සිත. බලංගනට ආයතනයට හම්බෙච්ච දෙයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. සිතට හම්බෙලා තියෙනවද මොකෝ? සිතට කකුල හම්බෙලත් නැහැ, වර්ණය හම්බෙලත් නැහැ, තදගතිය හම්බෙලත් නැහැ. නේද? මොකද හම්බෙලා නැහැ නේද? නේද? දැන් හිතමු මේ තදගතිය කියන එක. තදගතිය කියන එක වර්ණෙත් නැහැ. නේද? මේ අතට ඇහැට හම්බෙලත් නැහැ, අතට හම්බෙලත් නැහැ. මෙන්න මේ කකුල කියලා හිතන තැනින් හම්බෙලත් නැහැ. මේ තදගතිය හම්බෙලා තියෙන්නේ අපේම ඒක සංඛාරයක්. චේතනාවක් ඒක. ඒ චේතනාව හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නේද? ඒ තදගතිය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මේක මනාව නුවණින් බලනකොට මේ තදගතිය විඥානයේ මායාවක්. නේද? සංඥා විරුවක්මයි මේ. සිත සංකප්ප රාගයන් නේද? මේකමයි මාර්ග සත්‍ය. මේක නුවණින් හොඳට සිත ගැන මේ විදිහට ලියාගෙන මනාව නුවණින් බලනවා. සාමුලින් සක්කාය දෘෂ්ටිය දුරු කරන මඟ. ඒක තමයි. හිතට හම්බ වෙන තදගතිය හේතු කරගෙන අපි ඒක කයට හම්බ වෙනවා කියලා ගත්තා. ඒ තදගතිය ඇහැට පේන තැනින් හම්බ වුණා. ඒ තදගතිය කකුල කියන තැනින් හම්බ වුණා. හම්බිලා ඉල්ල නේද? හම්බ වුණා. ඉස්ලාම ඒ තදගතිය වර්ණ රූපයකින් තැනින් හම්බ වෙනවා. ඒ තදගතිය මෙන්න මේ අපිට අතට හම්බ වෙන තැනින් හම්බ වෙනවා. ඇහැට වර්ණ රූපේ ඇහැට හම්බ වෙන වර්ණ රූපයට අනුව හම්බුනායි තදගතිය. අතට හම්බ වෙන තැනින් තදගතිය හම්බුණා. මේ චේතනාව තදගතිය කියන. ඒ වගේම කකුල කියලා හිතින් හිතුපු තැනින් මේ තදගතිය හම්බුණා. එහෙම නේද? ඊට පස්සේ මේ තදගතිය අපිට හම්බ වෙනවා කකුල කියන තැනින් හම්බ වෙනවා. දැන් පේනවා කකුල. මේ තුන් දෙනාගේ එකතු නිසා කකුලක් පෙයිලා තදගතිය එකෙන් හම්බ වෙනවා. නේද? මට පේන ඝන වස්තුව තුලින් තමයි මේ තදගතිය හම්බ වෙන්නේ. මේ පේනවා ඒක. සුදු පාට තදගතිය උතු කකුලක්. කියලා අපි ගමු. දැන් එතන හම්බෙලා නැද්ද අපිට? අතටත් හම්බෙලා, ඇහැටත් හම්බෙලා. ඔක ආප අන්ලෝම ප්‍රතිලෝම වශයෙන් වම් බලන්න. සක්කාය දෘෂ්ටියේ හට ගන්න හැටිත් බලන්න. සක්කාය දෘෂ්ටිය නිරෝධ වෙන හැටිත් බලන්න ඔය විදිහට. අර විදිහටත් බලන්න. මේ විදිහටත් බලන්න පුළුවන් දක්ෂණක්. ඒ කියන්නේ දැන් අපි විද්‍යාව භූමියේ ඉඳන් අවිද්‍යාවට ඇවිල්ලා අවිද්‍යාවෙන් ඉඳන් මෝහාන්ධකාරයට එනවා. මෝහාන්ධකාරයෙන් ඉඳන් අවිද්‍යාවට එනවා. අවිද්‍යාවෙන් ඉඳන් විද්‍යාවට යනවා. විද්‍යාව භූමියට යනවා. මේ භූමි තුනනේ අපි ඉන්නේ.
මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න පුළුවන් දක්ෂයෙකුට. දක්මින් වාසය කරන්න. කිසිවක් නැති කරන්න යන්න එපා. ඉබේම වේවි. හැමදේම. ඔව්. භාවනා පහත් වෙන තැනනේ. සිල්වාස දුරු වෙයි. හොඳයි නැති. මොනවද කියන්නේ? තේරුණාද මං කිය දුන්නු පණිවිඩේ? ඒක පැටලි සයිදද? තේරුණා. බලන්න සුදීර මෙන්න මේ කූඩුව තියා. මේ කූඩුවේ තියෙනවා අටපට්ටම් කූඩුවක් නේ. මේ කූඩුවේ තියෙනවා මේ කූඩුව ඇතුලේ හිස් ස්වභාවයක් තියෙනවා. ඒ කූඩුව ඇතුලේ තියෙන හිස් ස්වභාවය ඒ ඇතුලේ පරතරක් නැහැ. අගක් මුලක් පනවන්න බෑ. ඒ නිසා ඒකට කියනවා සංඛාර කියලා. ඒක සංඛාර. අවිද්‍යා හේතුන් හටගන්න සංඛාර. කූඩුව කියලා අපිට පේන එක මොහ අන්ධකාරයයි. ඒ කූඩුව ඇතුලේ තියෙන එක අවිද්‍යා සහගත සංඛාරයි. පටිසම්පාදයයි. එතකොට මේ කූඩුවේ තියෙනවා පැතිකඩවල් 4ක්. අටපට්ටමේ. ඒ පැතිකඩවල් 4 තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍යය. ඒ පැතිකඩවල් 4 එනකොට අපිට හම්බ වෙනවා ත්‍රිකෝණ 8ක්. ඒ ත්‍රිකෝණ 8 තමයි ආරිෂ්ඨාංගික මාර්ගය. ත්‍රිකෝණ 8 ආරිෂ්ඨාංගික මාර්ගයයි. දැන් බලන්න මේ සංඛාර අවිද්‍යා සහගත භූමිය නිසා ඒ භූමිය හේතුපාදක කරගෙන අපිට චතුරාර්ය සත්‍ය ධර්මයක් හම්බ වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මිදෙන්න අපිට ආරිෂ්ඨාංග මාර්ගයක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වෙසක් කූඩුව අපි දැකගත යුතුයි. නේද? ඒක එක පැත්තක් වෙසක් කූඩුවේ. අපි තව පැත්තක් ගත්තොත් වෙසක් කූඩුවේ වෙසක් කූඩුව තමයි සක්කාය දෘෂ්ටිය. අද කතා උදාහරණට අනුව සක්කාය දෘෂ්ටි කියලා ගන්නත් පුළුවන්, පංච උපාදානස්කන්ධ ඒක කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම දුක කියලා ගන්නත් පුළුවන්. විවිධ ආශ්‍රව කියලා ගන්නත් පුළුවන්. මේ පේන කූඩුව අපි එක න්‍යායකින් සක්කාය දෘෂ්ටියයි. මේ පේන කූඩුව. පේන කූඩුව සක්කාය දෘෂ්ටියයි. සක්කාය දෘෂ්ටිය සමුදය. මේ උපමාව ගැන කතා කරන්නේ උපමාවක් ගැන. සක්කාය දෘෂ්ටි සමුදය වශයෙන් මේකෙන් පෙන්වන්න පුළුවන් කූඩුව සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි සමුදය වශයෙන් පෙන්වන්න පුළුවන් මේ කූඩුව හැදලා තියෙන බට ටික. බට ටික සවුකලේ අලෝපුවා ඒ ඔක්කොම සක්කාය දෘෂ්ටි සමුදයයි. කූඩුව කියන්නේ සක්කාය දෘෂ්ටි. කූඩුවක් අපිට හම්බුනේ මේ ඒ අමුද්‍රව්‍ය ටික නිසා. ඒ විදිහට සකස් වෙච්ච නිසා. අන්න සක්කාය දෘෂ්ටි සමුදය හම්බ වෙනවා. හැබැයි අමුද්‍රව්‍ය වලට කූඩුව හම්බ වෙලා නැහැ. හැදිච්ච දේ හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ සමුදයට කවදාකවත් දුක සමුදයට කවදාකවත් සක්කාය දෘෂ්ටි හම්බෙලා නැහැ. සක්කාය දෘෂ්ටි සමුදයට සක්කාය දෘෂ්ටි හම්බෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. එහෙනම් අපිට තේරෙනවා මේ කූඩුවේ තියෙන කෑලි වලට කවදාකවත් කූඩුව හම්බෙලා නැහැ. අන්න හම්බෙලා නැති බව දැක්කොත් සක්කාය දෘෂ්ටි නිරෝධයක්. සක්කාය දෘෂ්ටි නිරෝධයක් වෙනවා. අන්න සක්කාය දෘෂ්ටි නිරෝධ කරන මාර්ගය කුමක්ද?
ඒ මාර්ගය තමයි මෙන්න මේ විදිහට මෙහෙම බලනකොට ඒ මාර්ගය මේක සාමුලින් නැති කරන්න නම් අපි මේ හැදිච්ච ඒ අර කූඩුවේ ඇත්ත බලනවා තව. ඇත්ත බලනකොට මාර්ගයේ එදෙනවා. මාර්ගයෙන් කරන්නේ කූඩුවෙන් සම්පූර්ණයෙන් මුදවන එක. සක්කාය දෘෂ්ටිය දුරු වුණාට යම් පරයයකින් අන්නේ පරයය පාවිච්චි කරන තවත් නෝනින් කූඩුවට උපමා කරගෙන. මේක උපමාව. මේක අපි අපේ ප්‍රායෝගික ජීවිතයට කල්පනා නම් කොහොමද කරන්නේ? සක්කාය දෘෂ්ටියන හැට පේන කූඩුව. අතට හවුවෙන කූඩුව. මනසෙන් හිතන කූඩුව. අන්න සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි සමුදය කියන්නේ මේ කූඩුව හටගෙන තියෙන්නේ. අතට හවුවෙන ඇහැට පේන හිතින් හිතන කූඩුවක් අපිට හම්බ වෙන්නේ. වර්ණ රූපයත් තද ගතියත් සහ කූඩුවක හිතන පඤ්ඤාප්තිය. මේ කාරණා තුන නිසා කූඩුවක් හම්බෙන්නේ. අන්න සක්කාය දෘෂ්ටි සමුදය හම්බ වෙනවා. සක්කාය දෘෂ්ටි සමුදය හම්බුණා. දැන් බලනවා ඊළඟට මෙන්න මේ සමුදයට සක්කාය දෘෂ්ටි සමුදයට සක්කාය දෘෂ්ටි හම්බ වෙනවද? නෑ, හම්බෙන්නේ නෑ කවදාක. එහෙමනම් මෙන්න මේ කූඩුව හම්බෙලා නෑ. අර කැලේ ටිකට වගේ. සක්කාය දෘෂ්ටි සමුදයට හම්බෙලා නෑ සක්කාය දෘෂ්ටිය. හැබැයි සමුදය නිසායි සක්කාය දෘෂ්ටිය ඇති වෙන්නේ. අපේ ආයතන වල කෘත්‍ය නිසා අපිට කූඩුව පේන්නේ. ඒ කෘත්‍ය නැත්තම් කූඩුව හම්බෙන්නේ. ඒ නිසා සක්කාය දෘෂ්ටිය හටගන්නේ මේ හේතු තුනක් නිසා. තමයි හටගන්නේ. සක්කාය දෘෂ්ටිය. ඉතින් මෙන්න මේ ධර්මතාවය මෙහෙම අපිට බලන්න පුළුවන් නම් සක්කාය දෘෂ්ටි සමුදයත් හම්බ වෙනවා. එතකොට ඊට පස්සේ අපි බලනවා සක්කාය දෘෂ්ටි නිරෝධයක්. සක්කාය දෘෂ්ටි නිරෝධය කියන්නේ වර්ණ රූපයට කූඩු හම්බෙලා නැහැ. ඒ කියන්නේ ඇහැට කූඩු හම්බෙලා නැහැ. තද ගතියට කූඩුවක් හම්බෙලා නැහැ. කය විනාඩ කූඩු හම්බෙලා නැහැ. ඒ වගේම කූඩු කියලා හිතන තැනට කූඩු හම්බෙලා නැහැ. මෙහෙම බලනකොට සමුද නිරෝධයක් වෙනවා. සමුදයක් කියන්නේ වර්ණ රූපයයි තද ගතියයි පඤ්ඤාප්තියයි හේතුන එකතු වෙලා හැදෙන ධර්මයක්. ඒක අවිද්‍යා භූමියේ හේතුඵල න්‍යායයි. මේකෙන් මිදෙනවා කියන්නේ මේ කාරණා තුනට කූඩු හම්බෙලා නැහැ කියලා දකිනවා. අන්න සක්කාය දෘෂ්ටි නිරෝධයක් කියනවා. සක්කාය දෘෂ්ටි නිරෝධයක් ලැබෙනකොට අන්න මාර්ගය උපදිනවා. මාර්ගය තමයි මේ වර්ණය කියන්නේ තද ගතිය. වර්ණය කියන්නේ චේතනාවක්. තද ගතිය කියන්නේ චේතනාවක්. මෙන්න මේ පඤ්ඤාප්තිය කූඩු කියලා හිතන්නේ ඒක චේතනාවක්. මේක මගේ සංඛාරයක් කියලා කියනවා. එන් සංඛාරයේ කෙසෙල් කඳක්. කියලා නෝන්ද කරන මේක මාර්ග සත්‍යයි.
මනාව සිතේ සිය පාත්වයෙන් වාසය කරනවා. සති සම්පජන්ව වාසය කරනවා. ඒක චතුරාර්ය සත්‍ය ඥානය. ඉතින් කෝඩුව සම්බන්ධ ඉතින් ඔය විදිහට අපිට කෝඩුව උපමා කරගෙන අපිට දකින්න පුළුවන්. ගලප ගන්න අපි දක්ෂ වෙන්න ඕන. තිරොන්ස ඔය විදිහට හිතන්න ඉතින් නෑ. අපි අන්ධයෙක් ගත්තොත් අන්ධයාට නිවන් දකින්න බෑ. බීරෙක් ගත්තොත් එයාට නිවන් දකින්න බෑ. මන්ද බුද්ධිකෙක් ගත්තොත් එයාට නිවන් දකින්න බෑ. මේ විඥාන හයේ යම් අංග විකලත්වයක් තියෙනවා නම් නිවන් දකින්න බෑ. ඒක නේ අපි දන්නවා හේතු තුනක් නිසා හටගන්න ධර්මයක්ම හම්බුනොත් විතරයි යම් කෙනෙකුට සක්කාය දෘෂ්ටි සමුදය තේරුම් ගන්න පුළුවන්. සක්කාය දෘෂ්ටි නිරෝධයත් හම්බෙන්නේ මාර්ගය උපදින්නේ හේතු තුනක් නිසා හටගන්න ධර්මයක් හම්බුනොත් විතරයි. එතකොට අන්ධයට හේතු තුනක් හම්බ වෙන්නේ. හේතු දෙකකින් සක්කාය දෘෂ්ටි පිහිටලා. හේතු දෙකකින් සක්කාය දෘෂ්ටි පිහිටපු නිසා අන්ධයට කවදාවත් නිවන් දකින්න බෑ. සක්කාය දෘෂ්ටි දුරු කරන්න බෑ. එයාට සක්කාය දෘෂ්ටි සමුදය හම්බ වෙන්නේ නැහැ. එකක් වැහිලා එයාට. බීරටත් එහෙමයි. එකක් වැහිලා නිසා එයාට අවබෝධ කරන්න බෑ. මන්ද බුද්ධිකයාටත් එහෙමයි. ඒ එකක් වැහිලා නිසා එයාට අවබෝධ කරන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණා හරියටම යෙදුනොත් විතරයි සම්පූර්ණම ආයතන හය මනාව පිළිලා තියෙන කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අන්ධයෝ, වීරෝ, මන්ද බුද්ධිකයෝ පැවිදි කරන්න එපා කියලා. එයා පැවිදි කරන්නේ නැහැ. එයාට මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. වචනෙන් කියනකොට තේරෙයි ඒක සත්‍ය අවබෝධ කරගන්න බෑ. චතුරාර්ය අවබෝධ වෙන්නේ හේතුඵල ධර්ම හම්බ වෙන්නේ. ඒ තත්වාකාරයෙන් හම්බ වෙන්නේ. අන්ධයාට අතින් අල්ලනකොට කන උපකාර කරලා උපකාර වෙලා මේ වචනේ හම්බෙන්න පුළුවන්. එනට ඇහැට නොපෙනෙන නිසා අවබෝධ කරන්න බැහැ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. එතකොට ඇහැට පේනවා අතටත් හවු වෙනවා පඤ්ඤප්තිය නැති නිසා. කියන්නේ ඇහෙන්නේ නැති නිසා. ඇහිම තුලින් සිත හටගන්නේ. ඒ නිසා සිතුවිලි හටගන්නේ. ඒ නිසා බීරට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. සක්කාය දෘෂ්ටිය තුළ නෙමෙයි සක්කාය දෘෂ්ටිය තියෙනවා. මේ සක්කාය දෘෂ්ටි සමුදයත් නිරෝධයත් ප්‍රත්‍යක්ෂ කරන්න. මේ අයට බෑ හේතු තුන සැසඳී හටගන්න බව හම්බෙන්නේ නැති නිසා. කවදාකවත් ඕනම දෙයක් හටගන්නේ හේතු තුනක් නිසායි. හේතු දෙකකින් හම්බ වෙන්නේ නැහැ. හේතු දෙකකින් යම් දෙයක් හම්බ වෙන්නේ නෙමෙයි හම්බ වෙනවා අවබෝධ කරන්න බෑ. ඒ නිසා ඒ ආයතනයන් ඒ ධර්මයන් අවබෝධ කරගන්න ඒ ආයතනයක්ම හම්බ වෙන්නේ. පිළිසින් දැකියොත් ඒකයි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා ඒ අංග විකලයට නිවන් දකින්න බැරි ඒකයි. අර මහාමාලුංක සූත්‍රයට අනුව හොඳට මතක තියාගන්න. මාර්ගය නැති කෙනෙකුට මාර්ගය දේශනා කරන්න බෑ. මාර්ගයේ ඉන්න කෙනෙක් විතරයි මාර්ගය දේශනා කරන්න පුළුවන්. හොඳයි. ඔය ටික ඉතින් ඔහොම තේරුම් ගන්නකො. මේ හැමතැනම කියන්නේ මේ කොහොමද ලියා ගන්න ඒකයි. චෛත්‍යයක් ගත්තත් එහෙම නේද? චෛත්‍යත් විස්තර වෙනවානේ. යට පේසාවල්ලු තුන
රාග දේශ මොහ, ගර්භය සංඛාර, හතරස් කොටුව චතුරාර්ය සත්‍ය, උඩ තියෙන චූටි පේසාවල් චූටි ඒ රවුම් තියෙන ඒවා නාම විදර්ශනාව චුඩාමණිකේ නිවන. තව ඉතින් ඕක ගොඩක් විස්තර කරන්න පුළුවන්. ආර්යශ්‍රක මාර්ගයට ඔක්කොටම විස්තර කරන්න පුළුවන්. චෛත්‍යයක් පවතින තුන්වෙනි න්‍යාය ධර්මයි. හැමතැනම තියෙන ධර්මය. ඒකට අනුව හැමදේම නිර්මාණය වෙලා තියෙනවා. මේ මුළු ලෝකෙම තියෙන නිවන් දකින ධර්මය. අපේ මොහ අන්ධකාරය නිසා ඒක හම්බෙන්නේ නැත්තේ. අපිට යම්මේකින් මේ හේතුඵල ධර්ම හම්බුනොත්, අවිද්‍යාව භූමිය හම්බුනොත් නිවන් දකින්න පුළුවන්. ඒක හම්බෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. හොඳයි වීර්යය වඩන්න නෝන වඩන්න දර්ශන පහතක් බා කරගන්න. තම තමන්ට බාරයි.